අපි දැන් කතා කරගෙන ආවේ මානව සම්පත් කළමනාකරණ කාර්යයන් වල විවිධ කාර්යයන්. ඒකද ඒකෙදි මුලින්ම රැකියා නිර්මාණය, රැකියා විශ්ලේෂණය, ආයතන මානව සම්පත් කළමනාකරණය, සැලසුම් කිරීම, human resource planning, ආයතනය සඳහා අපි කොහොමද සේවකයන් බඳවාගන්නේ, recruitment, selection, hiring, induction, ඒ වගේ කටයුතු සේවකයන්ව කොහොමද ඒගොල්ලන්ගේ කාර්යඵල සාධනය අපි මනින්නේ, performance evaluation, මේ දේවල් ටික මෙතෙක් සාකච්ඡා කරා. අපිට මම හිතන්නේ පොඩි කාලයක් හම්බ වෙයි මේ ක්ලාසස් දෙක තුනක් කරන්න මේ ඔක්තෝබර් ඉවර වෙනකම්. ඒ අතරේ මට පුළුවන් ප්‍රශ්න පත්‍ර තියෙන විචාර සම්බන්ධ ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍ර ටික හොයාගෙන තියාගන්න. මානව සම්පත් කළමනාකරණයේ තවත් කාර්යයක් උණු හා සංවර්ධනය. දැන් මම කිව්වා දැන් සේවකයෝම බඳවා ගත්තයින් පස්සේ ඒගොල්ලන්ගෙන් අපිට අවශ්‍ය වෙන්නේ අපේ ආයතනයේ ඉලක්ක සම්පූර්ණ කරගන්න අවශ්‍ය විදිහට රාජකාරී කිරීම. ඒක තමයි සේවකයාගේ මූලික වගකීම. ස්ට්‍රැටජික් ප්ලෑන් එකෙන් වරින් වර හදන සකස් කරගන්නවා අපි යන්න ඕන ඉලක්ක මොනවාද කියලා. ඒතර ඒ ඉලක්ක අත්පත් කරගන්න ඕන ක්‍රියාකාරී වැඩපිළිවෙල ඇක්ෂන් ප්ලෑන් හදා ගන්නවා. අවුරුදු 5න් පාට අපි හදනවා. ඒතර ඒ අනුව සේවකයා විසින් ඉටු කරන්න ඕන රාජකාරිය මොනවද කියන එක සම්බන්ධයෙන් සේවකයා දැනුවත් කරන job description, job specifications වල තියෙනවා. ඒතර අලුතෙන් රැකියා නිර්මාණය වෙනස් වෙන පරිසර තත්ත්වයක් එක්කලා මේ උපාය මාර්ග කල්පනා කරන ක්‍රියාවලිය තුළ අපි මේ රැකියා නිර්මාණය කරන්න පුළුවන්. අපි කරා රැකියා නිර්මාණය. එහෙම කරලා අභ්‍යන්තර සේවකයෝ ඉන්නවනම් ඒ සේවකයාගෙන් යන්න එහෙම නැත්නම් බාහිර සේවකයෝ බඳවාගෙන අදාළ රාජකාරී ඉටු කරගන්න ආයතන සැලසුම් සකස් කරනවා. ඒ සේවකයෝ අවශ්‍ය ප්‍රමාණය කොයි කාලෙද අවශ්‍ය වෙන්නේ මොන වගේ ගුණාංග වලින් සේවකයෝ අවශ්‍ය වෙන්නේ කියන එක මානව සම්පත් කළමනාකරණය සැලසුම් කරනවා. ක්‍රියාවලියෙන් කොටන. මෙහිම සේවකයෝ කාර්යඵල සාධනය කියන ආයතනයේ අවශ්‍ය දේවල් කරගෙන යනකොට මේ මිනිස්සු නිසා හරි පුද්ගලයන් නිසා යම් අවස්ථාවලදී අර ඉටු කරන කාර්යඵල ප්‍රමාණය එමත ආයතන ලබා දෙන රිටර්න් එක වෙනස් වෙන්න පුළුවන්. බලාපොරොත්තු වෙන ප්‍රමාණයම වෙන්නේ නැහැ. එහෙම වුණාම නැවත අපි මේ සේවකයන්ව අදාළ ට්‍රැක් එකට දාගන්න ඕන. ආයතනයේ සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ සැලසුම් අනුව අත්පත් කරගන්න ඕන ඉලක්ක සකස් කරලා දීලා තියෙනවා. ශාඛා ජාලය ගත්තොත් ශාඛා ජාලයට දීලා තියෙනවා අවුරුද්ද ඉලක්ක. ඒතකොට ශාඛා ජාලය ඉන්න ශාඛා කළමනාකරු තමන්ගේ සේවකයන්ට ඉලක්ක දෙනවා. ඒ ඉලක්ක වලට ගියොත් තමයි ආයතනයේ සම්පූර්ණ ඉලක්ක අත්පත් කරගන්න පුළුවන්. එහෙම කරන්න නම් සේවකයෝ ඒ අදාළ රාජකාරී ඉටු කරන්න. ඉතින් මේ පුද්ගලයෝනේ මේගොල්ලන්ට එක එක ගැටලු වෙනවා. මේ තමන්ගේ පෞද්ගලික ගැටලු වෙනවා. රාජකාරීමය ගැටලු වෙනවා. ඒකේ විවිධ ගැටලු නිසා මේ සේවය ලබා දෙන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් සේවය ලබා දෙන ප්‍රමාණය අතර මේකදී වෙන්නේ සේවකයන්ගේ චර්යාව, බිහේවියර් එක වෙනස් වෙනවා. අපේක්ෂිත බිහේවියර් එකට වඩා වෙනස් වෙනවා. අන්න performance evaluation එකකින් අපි බලන්නේ ඒක. performance evaluation එකකින් බලනවා මේ සේවකයාගේ අපේක්ෂිත චර්යාවයි සත්‍ය චර්යාවයි අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස දිගින් දිගටම තියෙනවා නම් ඒතොර ඒ සේවකයාගේ ගැටලුවට නම් අපි දුමු එළියේ දැන් මේ දවස්වල මේ කොරෝනා තත්ත්වය නිසා එළියේ පරිසරයේ තියෙන සාධක වෙනස් වෙලා නිසා අපිට ඒ ඉලක්ක වලට යන්න බෑ. එහෙමනම් කළමනාකරුවෝ ඒ එළියේ සාධක අනුව ඉලක්ක වෙනස් කරන්න ඕනේ. එළියේ සාධක ගැටලුවක් නැහැ. වෙනත් තරඟකාරී බැංකු තරඟකාරී ආයතන තමන්ගේ ඉලක්ක අත්පත් කරගන්නවා. හැබැයි ගැටලුව තියෙන්නේ අපේ ආයතනය ඇතුළේ. එහෙනම් අපේ ආයතනයට පමණක් විශේෂ ගැටලු තියෙනවා නම් වෙනත් බාහිර ආයතන වලට බලපාන්නේ නැති ඒවා ආයතනයේ අභ්‍යන්තර ප්‍රශ්න. ඒ කියන්නේ අර අපි කියපු ආයතනයේ ශක්තියින් දුර්වල වෙලා ආයතනයේ දුර්වලතාව වැඩි වෙනවා. එහෙනම් ඒ දුර්වලතාව ගොඩක් හිතේ ඉන්න පුළුවන්. ඒ දුර්වලතාවල එක දුර්වලතාවයක් වෙන්න පුළුවන්.
සේවක මණ්ඩලයේ කාර්යඵල සාධනයේ අඩුවීම විවිධ හේතු නිසා ඒගොල්ලන්ට බලපාන හේතු නිසා. එතකොට තමයි අපි කාර්යඵල ලැබීම මගින් සේවකයා ලබා දෙන කාර්යඵල ප්‍රමාණය performance level එක මැනලයි කරලා ඒ අදාළ ඒවා දැන් performance evaluation එකේදී කිව්වා එක කාර්යයක් තමයි සේවකයන්ව පුහුණුවා සංවර්ධනයට යොමු කිරීම. ඒ සේවකයන්ට උපවර්ධක ලබා දීම, උසස් වීම ලබා දීම, ඒ වගේ දේවල් කරනවා. ඒක සේවකයාට බලපාන ආයතනයක් බලපාන. අනිත් පැත්තෙන් ආයතනයේ කාර්යඵල ලැබෙන්නේ නැත්නම් එහෙමනම් අපිට සිද්ධ වෙනවා ඒකට යම් ක්‍රියාමාර්ගයක් අරගෙන නැවත සේවකයන්ව පරණ තත්ත්වයට දාගන්න. ඒකේ එක ක්‍රියාවලියක් තමයි ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන්නේ. ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් මූලිකවම මේ ફોකස් කරලා තියෙන්නේ යොමු වෙලා තියෙන්නේ සේවකයන්ගේ කාර්යඵල සංවර්ධනය, කුසලතා සංවර්ධනය. දැන් අපි බලමු ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වල මොනවාද තියෙන කොටස්. සංවිධානයේ අරමුණු සාධනය වර්ධනය කිරීම සඳහා යොමුවන සේවකයන්ගේ චර්යාව අභිප්‍රේරණය වෙනස් වේ කිරීම. ඒකට සේවකයන්ගේ චර්යාව වෙනස් කරනවා සමහරට ඒක අභිප්‍රේරණයෙන් වෙන්න පුළුවන්. වෙනස් කිරීමේ විධිමත් ක්‍රියාවලිය තමයි පුහුණු වුණා සංවර්ධනය කියලා කියන්නේ. ඒ සේවකයන්ව පුහුණු කරනකොට මේ රැකියාව පිළිබඳ දැනුම knowledge එක රැකියාව පිළිබඳ කුසලතා skills ඒ වගේම ආකල්ප. ඒතර ඔය මූලික කරුණු තුන බේස් කරගෙන තමයි training and development එක සකස් කරන්නේ. knowledge skills and attitudes ආකල්ප KSA model කියලා කියනවා මේකට. KSA model knowledge skills and attitudes. මොකද රැකියාවක් ඉටු කරන්න සේවකයාට අවශ්‍ය වෙන්නේ අපි performance evaluation එකේදී බැලුවා රැකියාවක් ඉටු කරන්න සේවකයාට අවශ්‍ය වෙන්නේ knowledge skills සහ ඒ හා බද්ධ වෙච්ච attitudes. ඒතර attitudes කියන ඒවා ගොඩක් වෙලාට සේවකයා මත තමයි පදනම් වෙලා තියෙන්නේ. කොච්චර හොඳ සේවකයෙක් වුණත් එයාගේ attitudes හොඳ හොඳ නැත්තම් ලැබෙන්නේ නැහැ අපිට අදාළ කාර්යඵල ප්‍රමාණය. එහෙමනම් employee performance EP ඒක ෆන්ක්ෂන් එකක් වෙනවා සේවකයාගේ හැකියාවක් සේවකයාගේ අභිප්‍රේරණයක් කියන කරුණු දෙක මත. සේවකයා හැකියාවෙන් ඉහළ නම් සේවකයා අභිප්‍රේරණය වෙලා ඉන්නවා නම් අපි විශ්වාස කරනවා සේවකයාගේ කාර්යඵල ප්‍රමාණය මේ දෙකේ ගුණිතයක් විදිහට අපිට ලැබෙන්නේ. ඒ නිසා තමයි employee performance function එකක් A සහ M වල. ඒ කියන්නේ ability, M කියන්නේ motivation. අනිවාර්යයෙන්ම A හරි M හරි වැඩි වෙනකොට employee performance වැඩි වෙන්න ඕන මේ සූත්‍රයට අනුව. A වැඩි වෙනකොට M එහෙමම තිබ්බත් EP වැඩි වෙනවා. එතන එක තැනක තියලා M වැඩි වුණත් EP වැඩි වෙනවා. මේ දෙකම වැඩි වුණොත් එහෙම අනිවාර්යෙන් EP හොඳටම වැඩි වෙනවා. එහෙනම් අපිට ආයතනයට පුහුණු හා සංවර්ධනය වගේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සේවකයාගේ හැකියාව. දැන් දැනුම කුසලතා කියන එකම තමයි හැකියාව. ability කියන එකට සම්බන්ධ වෙන්නේ. ආකල්ප තමයි කෙලින්ම සේවකයාගේ අභිප්‍රේරණයට සම්බන්ධ වෙන්නේ. සේවකයාගේ පුහුණු හා සංවර්ධනය මගින් හැකියාව මෙන්න අභිප්‍රේරණය නැංවී එක් බව මේකට හැකියාව වැඩි කිරීම අභිප්‍රේරණය කාර්යඵල. ඒක තමයි පුහුණු හා සංවර්ධනය කරන්නේ. මේ පුහුණුව සංවර්ධනය කියන කරුණු දෙකක් විදිහට හඳුනගෙන තියෙනවා. පුහුණුව කියන එක සාමාන්‍යයෙන් අදහස් කරනවා එදිනෙදා රාජකාරී කරගෙන යන්න ගැටලුවක් නැතුව කරගෙන යන්න ලබා දෙන දැනුම කුසලතා ආකාරය. හරිද? ඒ වගේම තමයි සංවර්ධනය කියන්නේ අනාගතයේදී උසස් වීමක් ලැබුණොත් එහෙම වෙනත් රැකියාවක් වෙනත් රැකියාව කියන වෙනත් ආයතනයකින් මේ ආයතනෙම වෙන තැනක රැකියාව කරන්න අවශ්‍ය වුණොත් ලබා දෙන නව දැනුම කුසලතා සංවර්ධනය කියලා අපි කියනවා. මේ යම්කිසි ඉහළ තත්ත්වයකට පැමිණීම. පුහුණුවෙන් දැනට කරගෙන යන රාජකාරී මුලින් කරන්න සංවර්ධනය වගේ අනාගතයේදී උසස් වීම ලැබුණොත් ඒ අදාළ රාජකාරී කරන්න
එමෙත වෙනස් ස්ථානයක වැඩ කරන සිද්ධ නොකී අදාළ රාජකාරී කරන්නත් ලබා දෙන සේවකයන් සූදානම් කිරීම තමයි සංවර්ධනය. අනාගත රැකියා අවශ්‍යතාව සඳහා සේවකයන් සූදානම් කිරීම සංවර්ධනය කියලා අපි කියන්නේ. වර්තමාන රැකියාව කිරීමට අවශ්‍ය දැනුම කුසලතා ආකල්ප ලබා දීම පුහුණුව කියලා හඳුන්වන්න පුළුවන්. ඒ විදිහට අපි හඳුන්වන්න පුළුවන්. පුහුණුව හා සංවර්ධනය අවශ්‍ය වෙන්නේ සේවකයන් සත්‍ය ප්‍රතිඵල අපේක්ෂිත ප්‍රතිඵල වලට අඩු වුණොත් තමයි. අපේක්ෂිත ප්‍රතිඵල ඉහළයි, නමුත් සේවකයන් ලබා දෙන ප්‍රතිඵල ආයතනයට අඩුයි. එන්නම් ඒ අඩුව වෙනස් කරගන්න සත්‍ය ප්‍රතිඵල වලට සමාන හෝ සත්‍ය ප්‍රතිඵල වලට අපේක්ෂිත ප්‍රතිඵල වලට සමාන කරන්න හෝ අපේක්ෂිත ප්‍රතිඵල වලට වඩා ඉහළ නම් ගන්න. හරි සත්‍ය ප්‍රතිඵල සේවකයාට පුහුණුව ලබා දෙන්න සිද්ධ වෙනවා. මේක දැනගන්න පුළුවන් වෙන්නේ performance valuation එකකින් තමයි. ඒකට හරි performance valuation system එකක් තිබුණ නැත්නම් ආයතනයක අපිට හඳුනා ගන්න බෑ කොතනද ගැටලුව තියෙන්නේ. අපි දැන් ශාඛාවක ගත්තොත් එන්න ශාඛාවේ ඉලක්ක දීලා තියෙනවා. ශාඛාවේ ඉලක්ක අත්පත් වෙන්නේ නැහැ කියලා පොදුවේ අපි දන්නවා. කොතනින්ද කොහොමද කාගෙන්ද මේකට contribution එක නැත්තේ කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් ගන්න අමාරුයි. ඒ අදාළ තැන් වල performance evaluation එකක් කරේ නැත්තම්. හරි. එහෙනම් නිශ්චිත මේ කියන්නේ පුද්ගලයන් එකතු වෙලා සේවකයන් එකතු වෙලානේ මේ performance දෙන්නේ නැතුව නිකම් machine automatically perform කරන්නේ නැහැනේ. එහෙනම් යම් පුද්ගලයෙක්ගේ input එකේ අඩුපාඩුවක් තමයි output එක අඩු වෙන්නේ. එහෙමනම් මේ කවුද කාගෙන්ද කියලා හොයාගන්න ඉන්ඩිවිජුවලි අනිතනම සේවකයන්ගේ කාර්යඵල සාධනය ඇගයීම කරන්න ඕන අපි කලින් කතා කරේ ඒක. පුහුණුව හා සංවර්ධනය අවශ්‍ය වෙන අවස්ථාවල් පළවෙනි එක තමයි තාක්ෂණය වෙනස. ඒක ඔයගොල්ලෝ දන්නවා පැහැදිලිවම දැන් බැංකුවල අනිවාර්යයෙන්ම තාක්ෂණය ඉතාම වේගින් වෙනස් වෙලා යනවා මේ අලුත් පරිගණක තාක්ෂණයත් එක්කලා ඩිජිටල් තාක්ෂණයත් එක්කලා බැංකු ක්‍රමය සම්පූර්ණ වෙනස් වෙලා දැන් මේ දවස්වල මේ කොවිඩ් කෙටලුත් එක්කලා බැංකුකරුවෝ කැමති ගොඩක් වෙලාවට බැංකුවට එන්නේ නැතුව මේ තාක්ෂණය භාවිත කරලා අවශ්‍ය දේවල් මූලික දේවල් කරගන්න පුළුවන් නම් කරගන්න ආගෙන එහෙනම් මේවා ඩිවෙලොප් කරන්න ඕන මේවා විදවැටුම් සකස් කරන්න ඕන ඒවා ගොඩාක් දේවල් තියෙනවා තාක්ෂණයත් එක්කලා බැංකුවේ කරන්න. එහෙනම් අනිවාර්යයෙන්ම තාක්ෂණය වෙනස් වෙන නිසා සිද්ධ වෙනවා අපිට අපේ අලුත් රැකියාවන් වලට අවශ්‍ය දැනුම ලබා දෙන්න සේවකයන්. මේක අවශ්‍යතාවය. ඒක සේවකයන් උසස් කරනවා. උසස් කරාම සේවකයෙක් යනවා තමන් කලින් නොකරපු වැඩක් කරන්න. හරි. එhmenan ඒ සේවකයාට එතන හොඳින් රාජකාරිය කරන්න අවශ්‍ය දැනුම කුසලතා ආකල්ප ලබා දෙන්න වෙනවා. ඒකත් එක්තරා අවශ්‍යතාවයක් වෙනවා පුහුණුවේ. සේවකයෙක් උසස් කරනවා. සේවකයෙක් මාරු කරනවා. තමන් කරන රාජකාරියේ වෙනත් තැනකට දාන උදාහරණයකට නගරේ ණය නිලධාරී කෙනෙක් ගමකට ඒ වගේ තැනකට ගමොත් එන්නේ ඒ තියෙන්නේ වෙන වර්ගයක ණය. ගෝවි ණය, කෘෂිකාර්මය ණය. හරි ඒ වගේ දේවල්. එතකොට එයාට ඒ පිළිබඳ දැනුමක් ලබා ගන්න වෙනවා ණය ලබා දෙන්න. එහෙනම් ඒ දැනුම ලබා දෙන්න. එතකොට මාරු කරාම අලුත් සේවකයෙක් ගත්තම අලුත් සේවකයෙක් විරෝධයක් ගන්න. එතකොට ඒගොල්ලන්ට ඒ අදාළ අන්න මේක ස්පෙસિෆික් ඉන්ඩක්ෂන් එකක් වෙනවා. මේ අලුත් සේවකයෙක් පුරුදුට ස්පෙસિෆික් ඉන්ඩක්ෂන් එකක්. ඒ අදාළ අංශවල සේවකයන්ව පුරුදු කරන්න. ඒ වගේම තමයි සේවකයන්ගෙන් අතින් වෙන්න පුළුවන් වැරදි අවම කරන්න. සේවකයන්ගේ අතින් වෙන්න පුළුවන් වැරදි අවම කරන්න අපිට සිද්ධ වෙනවා පුරුදුට. අපි අපේක්ෂා කරන චර්යාවක් තියෙනවා සේවකයාගෙන්. මේ අපේක්ෂා කරන චර්යාව හරියට ඉටු කරාම තමයි අදාළ ප්‍රතිඵල ලැබෙන්නේ. නැත්තම් වෙන්නේ ගොඩක් අදාළ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියන්නේ ඉන්පුට් එක. අපි සේවකයන්ට වැටුප් ගෙවන ඒ සියලු දේ කරනකොට රිටර්න් එකේ නැහැ කියන්නේ ගොඩක් ඒවා නාස්ති වෙලා යනවා. එක්ක සේවකයන් නැතිව වැඩ සිද්ධ වෙනවා. ඒම වගේ ඒවා අඩු කරගන්න. නාස්ති අපතය කාර්යක්ෂමතාව ඉහළ නංවන්න වැරදිවම කරන්න ඒ වගේ දේවල් වලට අපිට පාවිච්චි කරන්න පුළුවන් උණු හා සංවර්ධනය. මේක ප්‍රයෝජන මේක පූර්වෙන් සංවර්ධනයෙන් පස්සේ අනිවාර්යයෙන්ම ප්‍රොඩක්ෂන්
quantity එක දැන් මොනවා හරි නිෂ්පාදන ආයතනයක නම් නිෂ්පාදනය කරන ප්‍රමාණය ප්‍රමාණාත්මකව වැඩි වෙන්න ඕන. ඒ වගේම මේකේ quality එක අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ defects අඩු වෙන්න ඕන. ඒක යන්ත්‍ර හසුරන විදිය, අමුද්‍රව්‍ය හසුරන විදිය, ඒ සියලු දේවල් පිළිබඳ දැනුම ලැබෙන ඉඳලා quality එක අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන. ඒ නිසාම productivity එක ඉහළ යන්න ඕන. එතකොට සේවකයා කිසිම පුහුණුවක් නැතුව වුණත් යම් ප්‍රමාණයක් නිපදවනවා. ඒ අනිවාර්යයෙන්ම පුහුණුව හා සංවර්ධන අතර තියෙන ධනාත්මක සම්බන්ධතාවය. දැන් මේ graph එකෙන් අනිකම් පෙන්නන්න ඔයගලට පාවිච්චි කරේ. ඵලදායීතාවය මේ විදිහට වැඩි වෙලා ගිහිල්ලා ඊට පස්සේ ආපහු පුද්ගලයන් වැඩ කරන්නේ. ඒ නිසා ආපහු එක ෆ්ලැට් වෙනවා. S අකුර හැදේ චක්‍රයක් තමයි අපිට හම්බෙන්නේ. ඔක නිකම්ම වැඩි වේගෙන යන එකක් හම්බෙන්නේ නැහැ. මේ ඔබ S අකුර හොම ගිහලා ආයෙ අඩු වෙන්න පුළුවන්. ඒක ආයෙම සේවකයා මොටිවේට් කරන්න වෙනවා මොනවා හරි එකක් නිසා. දැන් ඒතනදී සේවකයාට ප්‍රොමෝෂන් එකක් ලැබුණොත් අන්න එයා ආපහු මොටිවේට් වෙලා වේගෙන් වැඩ කරනවා. නාස්ති අඩු වෙනවා, අනතුරු අඩු වෙනවා. අනතුරු දැන් සේවකයෝ තමන් කරන රාජකාරිය පිළිබඳ අවබෝධයක් නැත්නම්, හසුරන යන්ත්‍රය පිළිබඳ අවබෝධයක් නැත්නම්, වැඩ කරන තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් නැත්නම්, අවශ්‍ය ආරක්ෂක උපාංගය වෙන පළඳින්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අනතුරු වැඩි වෙනවා. ඒකට සේවකයන්ගේ අනතුරු වැඩි වීම ආයතනයේ කාර්යඵල සාධනය අවශ්‍යතාවය සිදුවන එකක් තමයි වියදම වැඩි වෙනවා. ඒ අනතුරු සඳහා ගෙවීම් කරන්න ජීවිත හානි නැති වෙන ඒවට ගෙවීම් එක පැත්තකින්. අනිත් පැත්තෙන් අනතුරක් වුණාම ඒ සේවකයා සේවයෙන් ඉවත් වෙනවා. ඒ කියන්නේ සේවයෙන් తాවකාලිකව නිවාඩු ලබා ගන්නවා. ඒකෝට එයාගෙන් ලැබෙන කන්ට්‍රිබියුෂන් එක ලැබෙන්නේ නැහැ. නමුත් එයාට වැටුප් ගෙවනවා කරන්න වෙනවනේ. ඒතර ඒ සේවකයා බැරි වෙලාවත් යන්ත්‍රයක් හානි වෙන විදියට හෝ වෙනත් දෙයක් සිද්ධ වුණොත් එහෙම අමුද්‍රව්‍ය හානි වෙන විදියට ඒ පාඩුවක් තියෙනවා. ඒ අනිවාර්යයෙන්ම ඒකෙන් අනතුරු කියන ඒවා අනිත් අයට අනතුරු වෙන්න පුළුවන්. ගොඩක් වැඩි වෙනවා පුහුණුව හා සංවර්ධනය නැති වුණාම. ඒකට අපි අපේක්ෂා කරනවා පුහුණුව හා සංවර්ධනයෙන් අනතුරු අඩු වෙයි. තමයි සේවකයාට දැනුම තිබුණොත් පොලිස් කෙනෙක් ඉන්න ඕන එයා ස්වාධීනව රාජකාරී කරගෙන යනවා. සේවකයෝ අභිප්‍රේරණය. නව දැනුම සඳහා අවස්ථාව සැලසීමේ සේවකයන් පුහුණු කරන විට ඔවුන් තුළ විශ්වාසය, ධෛර්යය, ආයතනයට ඇති ලැබියාව, කොමිට්මන්ට් ඒවා වැඩි වෙනවා. මොකද හේතුව පුහුණුව හා සංවර්ධනය තුළ සේවකයා තුළ ගොඩනගෙනවා ආත්ම විශ්වාසය, self confidence ගොඩනගෙනවා. හරි. ඒතර self confidence ගොඩනගෙනවාම ආත්ම විශ්වාසය ගොඩනගෙනවාම තමන් පිළිබඳ තමන්ට විශ්වාසයක් ඇති වුණාම ඔහුට ඒ රාජකාරිය ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. ඒක ගැටලු ඇති වෙන්නේ නැහැ. ඒකට තමන් පිළිබඳ විශ්වාසයක් ඇති වුණාම රාජකාරිය හොඳින් කරන්න පුළුවන් වුණාම ඉබේම සේවකයා තෘප්තිමත් සේවකයාගෙන් ලැබෙන්නේ කොමිට්මන්ට් එක, කැපවීම. හරි. එයාගේ චිත්තය වැඩි වෙනවා, ආයතන කෙනෙක් වැඩි වෙනවා, අනිවාර්යයෙන්ම එයා කොමිටඩ් එම්ප්ලොයී කෙනෙක් වෙනවා. ඒතර මේ කොමිට්මන්ට් එක කියන්නේ මානසික සාධකයක්. ඒතර ඔය ඔක්කොම දීලා වුණත් කොමිට්මන්ට් එක නැතුව ඉන්න පුද්ගලයෝ අපිට දකින්න පුළුවන්. ඒ සියලු දේවල් දුන්නත් අපිට ටිකක් අමාරු වෙන චරිත තියෙනවා. ඒතර ඒවයි ඒගොල්ලන්ගේ ආකල්පවල ගැටලු තියෙනවා. ඒතර ඒ අනුව අපි ඊට පස්සේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන ඒ සේවකයන්ව නැවත ප්‍රැක්ටිකල් දාගන්න. දැන් ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එක මූලිකවම තියෙන්නේ සේවකයාගේ මේ යම් ගැටලුවක් නිසා ඇතිවෙන කාර්යඵල සාධනය අඩුවීම නැවත යථා තත්ත්වයට පත් කරන්න. දැන් අර වගේ ඇටිටියුඩ්ස් වල ගැටලු තියෙනවා. ඔය හැම දෙයක්ම දීලා හරියට රාජකාරී කරන්නේ නැති සේවකයෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට තමයි මේ ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට එහා ගිය කෝචින්. ඒ කියන්නේ කවුරු හරි සමීපයෙන් ඉඳගෙන යාව අධීක්ෂණය කරගෙන යට දැනුම්. එතනක් තියෙන්නේ සේවකයාගේ දැනුම පිළිබඳ ගැටලුවක්. ඒතකොට ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලදී අපි කරන්නේ ඕපන්ලි අර එකට එක සම්බන්ධතාවයක් හදාගන්නේ නැතුව සේවකයාත් එක්කලා එයාට අවශ්‍ය දැනුම ලබා දෙනවා. හරියට මේ ලෙක්චර් එකකින් දෙනවා වගේ. හරි? විශාල මාස් ක්ලාස් එකක් කියන්නේ ඕක ටියුෂන් ගෙන් කියන අයනේ. මාස් ක්ලාස් එක ලබා දෙන්න දැනුම. ඒකට ඒකේ ආයතන ගාණෙම අඩු වෙන්නේ. දැන් මෙන්ටරින්, කෝචින් වගේ දේවල් කියන්නේ
සේවකයාට ගොඩක් කිට්ටු වෙලා. මොකද එයාගේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා එයාත් එක්ක සමීප අධීක්ෂණයක් තියාගෙන අවශ්‍ය දැනුම ලබා දෙන සේවකයා වෙනස් කරන්න උත්සාහ කරන එක. ඉන්ඩිවිජුවල් ක්ලාස් වලදී. ප්‍රධානත් වැඩි. ආයතන පියදම වැඩි මෙන්ටරින් කෝචින් වගේ අවස්ථාවලදී. සමීපව අධීක්ෂණය කරගෙන ඒකත් එකක්. ඒකෙන්දි තියෙන සේවකයාගේ ආකල්ප වල ගැටලුවක් නෙමෙයි. හැකියාව පිළිබඳ ගැටලුවක්. ඒක සේවකයාට ඒක වෙනස් කරගෙන යන්න උත්සාහ කරනවා. ඒකට ආකල්ප සම්බන්ධව ටිකක් වැඩිපුර සැලකනවා. තව වර්ගයේ සේවකයෝ ඉන්නවා අපල දන්නවා ඇති. ඒගොල්ලන්ට විවිධ ගැටලු නිසා ඔවුන් තවත් පල්ලෙහාට වැටෙනවා. ඔවුන් නැවත මේ පැත්තට ගන්න ටිකක් අමාරුයි. ඒ වගේ අයට අපි කරන්නේ කවුන්සලින්. හරි. උපදේශන. ඒතර සමාජලාට එයාගේ පෞද්ගලික විචාරයක්, දීමත්කම්. ඔය වගේ කොට මොන හරි දේවල් නිසා එයාට සිද්ධ වෙනවා අර සාමාන්‍ය සේවකයෙක්ටත් වඩා මෙන්ටරින් කරන සේවකයෙකුට වඩා ළඟින් ඉඳන අවශ්‍ය වෙනස්කම් කරන. ඒකට ගොඩක් වෙලාවට මේ සේවකයෙක් අපි බලන්නේ මෙන්ටල් ෆැක්ටර් එකනේ. ඒ කියන්නේ ආකල්පමය සාධක වෙනස් කරන්න උත්සාහ කරන්නේ. ඕමත් නැති සේවකයෝ ඉන්නකොට අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ඩිසිප්ලිනරි මැනේජ්මන්ට් එකෙන්. හරි. විනය පරිපාලනය තුළින් සේවකයන්ව වෙනස් කරන්න උත්සාහ කරනවා. ඉතින් මතක තියාගන්න විනය පරිපාලනය කියන්නේ සේවකයන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය නම් නෙමෙයි. ආයතන ඇතුළේ විනය පරිපාලනය කියන්නේ සේවකයාගේ තියෙන චර්යාවන් නැවත යථා තත්ත්වයට පත් කිරීම යම්කිසි බලපෑමක් එක්කලා. දැන් මේ ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් මෙන්ටරින් කෝචින් කියන්නේ එයාට ෆැසිලිටේට් කරලා, එයාව ෆැසිලිටේට් කරලා, එයාට උදව් කරලා එයාගේ චර්යාව වෙනස් කරන්න ගන්න උත්සාහය. මොකද අපිට අවශ්‍ය වෙන්නේ ආයතනයට අවශ්‍ය වෙන විදිහට සකස් කරගත්තු විදිහට අවදාළ කාර්යඵල පෙන්වන සේවකයෝ තමයි. හරි. එතකොට ඔය පල්ලෙහාට ගිය සේවකයෝ නැත්නම් ඇටිටියුඩ්ස් දරුණු විදිහට තියාගෙන ඉන්න මේ නීති රීති පිළිපදින්නේ නැති එහෙම සේවකයෝ සම්බන්ධයෙන් ඊට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ඒක යථා තත්ත්වයටපත් කිරීමේ ක්‍රියාමාර්ගය තමයි ඩිසිප්ලිනරි මැනේජ්මන්ට්. අපි ඒක කතා කරනවා. ඒ නිසා ඒක ගැන ගැටලුවක් තියාගන්න එපා. ඒක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ග්‍රැවිටි එක. බරපතලකම මේ සේවකයන්ගේ නැවත ආයතනයට අපේක්ෂා කරන මට්ටමට කාර්යඵල ලබා ගන්න තියෙන ක්‍රියාවලිය වල. ඒකට දැන් ඩිසිප්ලිනරි මැනේජ්මන්ට් එකේදී නැවත සේවකයා යථා තත්ත්වයකටපත් වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? සේවකයාව ඉවත් කිරීමේ අවස්ථාව දක්වා, ඒ කියන්නේ සේවකයව අයින් කළා වෙනවත් සේවකයෙක් ගන්න අවස්ථාව දක්වා මේක යනවා. ඒක ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලදී ඊට වේලාසනින් අපි බේර ගන්න උත්සාහ කරනවා. දැන් කවුන්සලින් වල සේවකයාව පුළුවන් තරම් මානසිකව වෙනස් කරලා අඩුම ගානේ යථා තත්ත්වයට පත් කරගන්න උත්සාහ කරනවා. ලොකු මේ පර්ෆෝමන්ස් එකක් නැති වුණා. ඉතින් එහෙම බැරි වෙච්ච අවස්ථාවලදී ඒකෙදිත් අපිට සිද්ධ වෙනවා සේවකයන්ව ඉවත් කරන්න. ඒක කෝචින්, මෙන්ටරින්, ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන්නේ ඊට මෙහාදී සේවකයන්ව වෙනස් කරගන්න ක්‍රියාමාර්ග. රයිට්. පුහුණු කිරීමේ ක්‍රම. ඒක පුහුණු කිරීමේ ක්‍රම අපිට හඳුනා ගන්න පුළුවන් විවිධ ආකාර. දැන් පුහුණු කිරීමේ අවශ්‍යතාව ඒවම සඳහන් කරලා ඒකට අපිට පුහුණු කිරීමේ ක්‍රමයන් හඳුනා ගන්න පුළුවන්. විවිධ ආකාරවල. on the job training. මේ රැකියාවේ යෙදෙන ගමන්ම කරන පුහුණුව. ඒ පුහුණු කිරීමේ ක්‍රම වෙනස් වෙනවා. නිරත වෙන රැකියාව හරි ඒ ප්‍රදේශය වගේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. දැන් හැම එකකටම on the job training පාවිච්චි කරන්න බෑ. ඒක on the job training එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මොන වගේ රැකියාවකටද? ස්කිල් එකනේ. රැකියාවේ කුශලතාවය වැඩි කරන්න. දැන් අපි කිව්වා රැකියාවේ දැනුම, කුසලතාවය, ආකල්පයකින් කරුණු තුනක් තමයි ලබා දෙන්නේ. එතකොට ස්කිල් එක වැඩි කරන්න පුළුවන් පාවිච්චි කරන්න. ස්කිල් එක වැඩි ප්‍රමාණයක් on the job training එක. ඒතර ඒකෙන්දී ගොඩක් එයා රාජකාරිය කරන ගමන්ම පුහුණු වෙනවා. ගොඩක් වෙලාවට යන්ත්‍ර සූත්‍ර පරිහරණය ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒතර ඊට අමතරව එයාගේ knowledge කියන එකත් සෑහෙන ප්‍රමාණයකට ලබා දෙනවා.
පළපුරුදු සේවකයෙක්ව ප්‍රධානියා පුහුණු කරවස යොදා ගන්නවා රැකියාවෙන් බාහිර යෝජන පුහුණුවේදී ඇති වෙන අදාළ නොවන බව. අදාළ නොවන බව කියන්නේ ඒ කියන්නේ රැකියාවට අදාළ පුහුණුවක් ලබා දෙන්න ඕනේ. දැන් on the job training එකක් කියන එකකදී අපි වෙනත් අංශකෙක් කෙනෙක්ව දාන්නේ නැහැනේ. අපි ඒ අදාළ අදාළ ලිපිකරුවෙක්. ඒතර එයා කවුන්ටර් සේවකයෙක් එමන එයාව කවුන්ටර් එකට දාලා තමයි පුහුණු කරන්නේ. ඒකට අදාළ බව කියන එක පුදුමේ ඇති. දැන් සමහරවිට කවුන්ටරේ ලිපිකරු ගිහිල්ලා ට්‍රේනින් සෙෂන් එකට සම්බන්ධ වෙනවා මේ වෙන මොනවා හරි ණය දීම හරි මොනවා හරි. ඒතර එයා ඒකට සම්බන්ධ වෙන්නේ නැත්නම් ආයතනයට ආවන් පස්සේ ඒක යට අදාළ නැති පුහුණුවක් වෙනවා. අදාළ නැති පුහුණුවක් වෙනවා. ඒක පුහුණු ප්‍රතිඵල ගන්න නම් ඉතාම ආසන්න කාලයකදී ඔහු ඒ අදාළ පුහුණු වෙච්ච කාර්යයට යොමු කරන්න ඕනේ. ඔය දැන් ගොඩක් වෙලාවට ශාඛාවල පුහුණු වලට යවන්නේ ශාඛාවේ ඇතුළේ හිටියාම කරදර වෙන සේවකයන්වනේ. කරදරකාරයෙක් අයින් කරගන්න ඕන නම් දවසකට දෙකකට හරි ටික දවසකට හරි පුහුණු වලට යවනවා. ඒකට හොඳටම පුහුණු වෙලා නමුත් මෙහෙම කරන දෙයක් නැහැ. අනිත් එක ට්‍රේනින් ස්කූල්ස් වලින් දැන් බැංකුවලක් තියෙනවා ට්‍රේනින් ස්කූල්ස් වලින් අවුරුද්දකට දෙනවා ට්‍රේනින් ප්ලෑන් එකක්. ඒතකොට මාසෙන් මාසේ එක එක ට්‍රේනින් තියෙනවා. අවශ්‍ය සේවකයන් එවන්න කියනවා. එතකොට මේ කළමනාකරු කරන කිව්වම කළමනාකරු කාවහරි එක්කෙනෙක් යවන්න. මොකද ඒක කළමනාකරුගේ මේ performance evaluation එකට පාවිච්චි කරනනේ එයා කී දෙනෙක් පුහුණු කරනවද කියලා. ඉතින් ඒකෙදි වෙන්නේ අර සේවකයා ගිහිල්ලා මම තවත් ට්‍රේනින් එකකට ගියා තවත් ට්‍රේනින් එකකට ගියා කියලා ට්‍රේනින් ගියේ ඒවා ටික එකතු කර කර ඉන්න මිසක් ඒක ඇවිල්ලා මේ පාවිච්චි කරන්න කොහෙත්ම නෑ. අපිට දැන් කොයිද ඈත ගමක සේවකයෙක්ව මේ පුරුදු කරනවා මේ LC ට්‍රේනින් එකකට යනවා. කොහෙද එයා ඉන්නේ? කැවිති ගොල්ලෑවේ ශාඛාවේ වැඩ කරන්නේ. එයා මෙහි ඉන්නේ LC සම්බන්ධයෙන් letter of credit සම්බන්ධයෙන් ට්‍රේනින් එකට. සමහරට කැවිති ගොල්ලෑවේ ශාඛාවේ ජීවිත කාලෙටම එකම LC එකක්වත් එන්නේ නැහැ හරියට. මොකද ඒක ටික කාලයක් යද්දී ඒ සේවකයාගෙන් ඔළුවින් යනවා. දැන් අපි මේ කරපු පුහුණුව යොදවපු ආයෝජනය අපරාධේ නාස්තියක්. ට්‍රේන් ස්කූල් එක ඒගොල්ලන්ගේ ඉලක්ක සම්පූර්ණ කරන්න කාවකාව ට්‍රේන් කරනවා. කළමනාකරු ඒකෙන් තමන්ගේ ඉලක්ක සම්පූර්ණ කරගන්න කාව හරි ට්‍රේනින් එකකට යවනවා. අදාළ නොවන දේවල් තමයි ගොඩක් වෙලාට සිද්ධ වෙන්නේ. ගොඩක් අපේ රටේ සිද්ධ වෙන්නේ මේ වගේ අදාළ නොවන දේවල්. ඒ නිසා තමයි මේ සම්පත් ගොඩක් නාස්ති වෙන්නේ. උපස්තම්භනය කියන්නේ දැන් යමක් කරනකොට ඒ සම්බන්ධයෙන් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ටෙල යන්ත්‍රයක් එහෙම ටෙල මැෂින් එකකින් වැඩ කරනවා නම් ඒතර ටෙල යන්ත්‍රයක් ඉස්සරහ කරගෙන ඉන්නවා නම් අපිට පුළුවන් ප්‍රැක්ටිස් වෙන්න. ප්‍රැක්ටිකල් රික්වයර්මන්ට් එක සම්පූර්ණ මේ උපස්තම්භනයෙන් වගේ. ඒතර ඒක අඩු වෙන්නේ නැහැ. රීන්ෆෝස්මන්ට්. දැන් උදාහරණයක් තමයි ඔය ඔයගොල්ලෝ දන්නවා මේ සත්තුන්ව පුරුදු කරනවා විවිධ දේවල් වලට නේ. ඔය සත්තු අතර ඉස්සර ගිය කාලේ සත්තුවක් තියෙනවා මූදු සිංහයා නේ දැකලා තියෙන්නේ. ඒතර එයා ඔය පීනලා බෝලයක් අරගෙන එක එක දේවල් කරනවානේ මේ කවුද අපේ ප්‍රේක්ෂකයන්ව සතුටු කරන්නේ. ඉතින් මේ වගේ වෙලාවට ඒක කරලායන් පස්සේ එයාට දෙනවා මාළු කූරියක්. මොකද එයා කැමතිම ආහාරය මාළු. ඒතර එයා මාළු කූරියා ලබා ගන්න ඕනේ හින්දා නැවත අරක කරනවා. අන්න ඒ විදිහට මේක සයිකල් එකක් විදිහට ගිහිල්ලා අර ලාභය ප්‍රයෝජනය අපේක්ෂාවෙන් කරනවා. ඒක තමයි උපස්තම්භනය කියන්නේ. රීන්ෆෝස්මන්ට් කරනවා. ඕකෙම අනිත් එක තමයි නෙගටිව් රීන්ෆෝස්මන්ට්. ඒ දඬුවම් කිරීමේදී කරන්නේ මේ පරිපාලනය කළා ඈත දඬුවම් මාරුවක් දීලා ඈත පළාතකට යන්නේ නෙගටිව් රීන්ෆෝස්මන්ට් එකක්. ඒ දඬුවම ඒ වැරද්ද ඊට පස්සේ නොකරන්න එයාට යම්කිසි මේකට. ඒකෙන් වෙන්නේ ගොඩක් වෙලාවට හානිදායක ප්‍රතිඵලයක වෙනවා කතාවක්. ට්‍රේනින් එකේදී වෙන්නේ පොසිටිව් රීන්ෆෝස්මන්ට් එකක් විශේෂයෙන්ම රැකියාවස්ත පුහුණුව. සාපේක්ෂව සරලයි වියදම් අඩුයි. ඒ වැඩ කරන ගමන් පුහුණු වෙන්නේ. අවාසි. ඒතර මේ පුහුණුව ලබන එක්කෙනාට යන්ත්‍ර සූත්‍ර පිළිබඳ තියෙන දැනුම අඩු නිසා ඒකට හානි වෙන්න පුළුවන්. ඒතර ඒ තියෙන දේ කරනවා මිසක් එයාට අලුත් දෙයක් දැනගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒතකොට රැකියාවේ වර්ධනයක් එන්රිච්මන්ට් එකක් වෙන්නේ නැහැ නේ. අඩු ගුණාත්මක භාවය එමගින් අතෘප්තිමත් දරුදරුකරුවන් ජනිතය. දැන් ශ්‍රේණී කෙනෙක් උනත් සංවිධානකරු බලය අපරතු වෙන්නේ එයාගේ මට්ටමින් මේ
සේවාවක් නේ. ඉක්මන් සේවාවක් නේ. එතකොට ගනුදෙනු කරුට සමාන්තර ට්‍රේනින් එකෙන් ලැබෙන සේවාවේ ක්වොලිටි එක අඩුයි. ඒ නිසා අතෘප්තිමත් ගනුදෙනු කරුවෝ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ගොඩක් රට ඔයගොල්ලෝ දැක්කත් shopping malls වල ට්‍රේන්මන් එක්කනට මෙතන ට්‍රේනී කියලා ගහලා තියෙනවා. ඇයි එහෙම ගහන්නේ පොඩ එකක්? අර ඉස්සරහට එන ගනුදෙනු කරුට එයා පිළිබඳ යම්කිසි අනුකම්පා සහගත හැඟීමක් ඇති කරවන්න. මෙයා තාම පුරුදු වෙන ළමෙක් නේ කියලා අර මොනාරිය අඩුපාඩුවක් තිබ්බත් ගනුදෙනු කරු අතෘප්තියටපත් වෙන එක වළක්වා ගන්න තමයි එහෙම ගහන්නේ. අවදානම් රාජකාරී සඳහා මේක පාවිච්චි කරන්න බෑ. මොකද සමහරවිට සේවකයන්ගේ ජීවිත පාන නැති වෙන්න පුළුවන් මේ වගේ ඒවා on the job training කරත් එහෙම. ඒක අවදානම් රාජකාරී වලට on the job training එකක් පාවිච්චි කරන්න බෑ. ආධුනිකත්ව පුහුණුවීම. ඒක නවක සේවකයන් සඳහා දෙදී අලුතෙන් දැන් සේවකයෝ බදාගත්තොත් උන ආධුනිකත්ව පුහුණුව විදිහට දාන්න පුළුවන්. රැකියාස්තු රැකියාවෙන් පරිබාහිරව. ඒකට රැකියාවේ යොදවමින් රැකියාවෙන් පිටත දැනුම ලබා දීම ඔය අලුත් සේවකයෝ ගත්තම ඔයගොල්ලෝ දන්නේ නැතනේ. අලුතෙන් ඔයගොල්ලෝ බැඳුනා නම් බැංකු වලට එක දවසක් ශාඛාවේ සේවය කරනවා. ඊළඟට එක දවසක් ජාත්‍යන්තර සේවය කරනවා. ආයම ට්‍රේනින් ස්කූල් එකේ ලෙක්චර්ස් වලට යනවා වගේ තියෙනවානේ. රැකියාවෙන් පරිබාහිරව ලබා දුන් දැනුම ක්‍රියාපිළිවෙල භාවිතා කිරීමට අවස්ථාවක් හම්බෙනවා. ඒකට දැන් ට්‍රේනින් ස්කූල් එකේදී ලබා දෙන දැනුම කියලා රැකියාවේදී පාවිච්චි කරන්න පුළුවන්. ටික දවසකින් නැවත රැකියාවට යවන්න නිසා. රැකියාව භ්‍රමණය කියන්නේ හොඳ on the job training ක්‍රමයක්. මේකත් on the job training එකක් තමයි රැකියාව භ්‍රමණය කියන්නේ. රැකියාව ප්‍රථමව පුහුණු වෙන. ඒකට සේවකයා විවිධ රැකියාව වලට මාරු වෙමින් පුහුණුව ලබනවා. පුහුණු වීමට ප්‍රමාණවත් කාලයක් දෙන්න ඕන. සේවකයන්ගේ විවිධ හැකියාවන්. අන්න හැක්මන් ඇන් ඕල්ඩම්ගේ අපි පාවිච්චි කරපු සේවකයාගේ තුල තියෙන විවිධත්වය කියන එක. හැකියාවේ විවිධත්වය නේ. හැකියාවේ විවිධත්වය පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි රැකියා භ්‍රමණය. එhmenan ඒක සේවකයාව අභිප්‍රේරණය කරන්න පුළුවන් එක ක්‍රමවේදයක් රැකියා භ්‍රමණය. දැන් ගොඩක් වෙලාවට ප්‍රශ්න තියෙනවා රැකියා භ්‍රමණයේ තියෙන ද්විත්ව වාසි මොනවද කියන්නේ. වාසි දෙකක් තියෙනවා. එකක් තමයි සේවකයාව පුහුණු කිරීමේ ක්‍රමයක් විදිහට job rotation පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි සේවකයන්ගෙන් වෙන්න පුළුවන් වැරදි හඳුනා ගැනීම සඳහා. සේවකයෝ එකම තැනක රාජකාරී කරාම එයා විවිධ වැරදි චර්යාවන් සකස් කර ගන්නවා. එහෙම නැත්නම් හොරකම් කරන්න පෙළඹෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට එහෙම වුණාම අපිට ඒක හඳුනා ගන්න පුළුවන් මේ සේවකයා වෙනිත් තැනකට මාරු කරනවා. ප්‍රායෝගිකව මේ වගේ ගොඩාක් අවස්ථා නිරාවරණය කරගෙන තියෙනවා අපි බැංකුවේ රාජකාරිය කරද්දී සේවකයන්ව මේව තැන් තැන් වලට මාරු කිරීම, රොටේට් කිරීම. කාර්ය විවිධත්වයට ඉඩ සැලසෙන බැවින් ඒකාකාරී බව අඩු වීමෙන් සේවකයා අභිප්‍රේරණය කරනවා. ජොබ් රොටේෂන් එකෙන් ඒ අවස්ථාව ඊට ආකෘතික පුහුණුව. මේකෙදි තියෙන අර කෘතිමව කොට මේවා හොඳයි අර යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් වල පුහුණුව ලැබෙනවා. මොකද නියම සැබෑ යන්ත්‍රයේදී පුහුණුව අරගෙන මේ ගත්තොත් එහෙම ඒ යන්ත්‍රයට හානි වෙන්න පුළුවන් නේ. සමහර යන්ත්‍රයේ එකම යන්ත්‍රයක් වෙන්න පුළුවන්. ඊළඟට ඒ යන්ත්‍රයේ මේ තියෙන කොටස් ඉතාමල අධිකයි හානි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් ඒ වගේ ආකෘතියක් හදාගෙන මේ වගේ පුහුණුව ලබා දෙන්න. අවදානම් සහිත පුහුණු කටයුතු සඳහා යෝග්‍යයි. ප්‍රෝග්‍රෑම් ට්‍රේනින් ස්වයං අධ්‍යයන ක්‍රමයක්. පියවරෙන් පියවර සරලව සංකීර්ණ බව ලබා දෙන පුහුණුව. දේශන පොදු ක්‍රමය අපි පාවිච්චි කරන. ඒකට ගොඩක් වෙලාවට දැනුම න්‍යායික දැනුම theoretical knowledge එක ලබා දෙන්න මේ දේශන ක්‍රමය හොඳයි. ඒකට ඒකෙන් හැකියාව කියන එක වර්ධනය කරන්නත් බෑ, attitudes කියන එක වර්ධනය කරන්නත් බෑ. හරි? attitudes වර්ධනය කරන්නත් බෑ. දැන් program training එකෙන් අපිට පුළුවන් ඉන්නේ දැනුම තමයි ගොඩක් වෙලාවට. ආකෘතික පුහුණුවේ හැකියාව skill එක වැඩි කරන්න පුළුවන්. case study method. ඔන්න මෙතනදී සේවකයාගේ යම් සිද්ධියක් දීලා ඒ සිද්ධිය අධ්‍යයනය කරලා දැන් අපි ගනුදෙනු කරුවෙක් මොනවා හරි ගැටලුවක් නිසා කලමනාකරුත් එක්කලා පැටලෙන අවස්ථාවක්. ඒතර ඔබ මේකට මුහුණ දුන්නොත් ඔබ කොහොමද මේක විසඳන්නේ? එක එක සිද්ධි අධ්‍යයනය කරලා ඒ අනුව විසඳනවා. ඒතර මේකෙදී ගොඩක් වෙලාවට කලමනාකාර ශ්‍රේණියේ අය පුහුණු කරන්න මේ වගේ එකක් හොඳයි. ඒතර ඒකෙදී හේතුව
දැනුම කුසලතාවයේ දෙකම ආකල්පත් එක්කම වෙනස් වෙනවා. ඒ අවශ්‍යතා තුනම වෙනස් වෙනවා. තීරණ ගැනීමේ හැකියාව, ගැටලු විසඳීමේ හැකියාව වගේ දේවල් පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. ප්‍රායෝගික ආයතනයේ වෙච්ච ගැටලුවක් තමයි ලබා දෙන්නේ විසඳන්න. හරි. ඒකෙදි කණ්ඩායමකින් ගැටලු විසඳීමේ ක්‍රමය වගේ දේ. ඒතර එතෙන්දී ගොඩක් වෙලාට හොඳයි ඔය ටෙක්නිකල් වැඩ කරන, රූටින් වැඩ කරන අය නෙමෙයි, ඩිසිෂන් මේකින් කරන අය. තීරණ ගන්න තැන්වල ඉන්න කළමනාකරුවන්, ඉහළ කළමනාකරුවන් මෙන්න මේ සිද්ධි අධ්‍යයන ක්‍රමය මගින් පුහුණු කරන්න පුළුවන්. රෝල් ප්ලේ. උදාහරණ රෝල් ප්ලේ ඉන්නේ මොන හරි දෙයක් සිද්ධියක් ආකාරයෙන් කරනවා. එතකොට ඒකේ දැන් අපි තුමු උදාහරණයක් විදිහට ගමක සාමාන්‍ය දැනුම අඩු කණ්ඩායමකට ණය ලබා දෙන්න ගියාම ඒ ණය නිලධාරිය කොහොමද හැසිරෙන්න ඕන කියන සම්බන්ධයෙන් ඒක රෝල් එකක් ප්ලේ කරනවා. ඒතර ගනුදෙනුකරුවෙක් විදිහටත් මෝඩපයි ප්‍රශ්න ටිකක් අහන්න කෙනෙක් ඉන්නවා. ඒතර මෙයා ඒක අර උත්තරේ ප්‍රශ්න ටික දන්නේ නැහැ මේ පුහුණුව ලබන සේවකයා. එයා කොහොමද උත්තර දෙන්නේ? ඒක කවුරු හරි කණ්ඩායමක් බලන් ඉන්නවා, නිරීක්ෂණය කරනවා, ඒ වගේ දෙයක් කරන්නේ. හරි. මේකත් ගොඩක් වෙලාවට ඩිසිෂන් මේකින් ගන්න අය, තීරණ ගන්න අය පුහුණු කරන තියෙන ක්‍රමයක්. සෙන්සිටිවිටි ට්‍රේනින්. මේකෙදි තියෙන්නේ කණ්ඩායම පුහුණු ක්‍රමයක්. කණ්ඩායමක් විදිහට වැඩ කරන සේවකයන් පුහුණු කරන්න භාවිතා කරන්න පුළුවන් මේකෙදි. දැන් උදාහරණයක් ඔය මේවා ගොඩක් වෙලාවට මේ අවුට්බවුන්ඩ් ට්‍රේනින් විදිහට ආයතන වල ලබා දෙනවානේ. දැන් එක්සැම්පල් එකක් තමයි හරි බැරල් ටිකක්, ලී ටිකක්, ලණු ටිකක් ඒවම තියෙනවා. ඊළා වතුර පාරක් තියෙනවා. මේකෙන් ඒගොඩට යන්න ඕන කණ්ඩායම මේකෙන් පහුරක් හදාගෙන. ඒ වගේ පොඩි පොඩි ඒවා තියෙනවා. දැන් අපුණත් ඒ වගේකට සහභාගීලා තියෙනවා. ඒක ඇවිල්ලා මේ අවුට්බවුන්ඩ් ට්‍රේනින්. ඒතකොට ඒකෙදි ගොඩක් වෙලාවට මේ තීරණ ගන්න විදිය, කණ්ඩායමේ අනිත් අයගේ සහයෝගය ගන්න විදිය, කණ්ඩායමක් විදියට වැඩ කරන විදිය. හරි ඒක සේවකයෝ මේවෙන් අභිප්‍රේරණය වෙනවා. මේකත් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් ඉහළ මට්ටමේ සේවකයන්ව පුහුණු කරන්න. in basket method ස්පෙෂල් දැන් මේකෙදි කළමනාකරන්න පුළුවන්. ඒතර මේකෙදි කළමනාකරුවෙක්ට අවශ්‍ය වෙන ඔක්කොම ටික දෙනවා. මේකෙන් ඉක්මනින්ම තීරණයක් ගන්න පුළුවන් කවුද කියලා බලන මේ දීලා තියෙන කරුණු අනුව. හරි දීලා තියෙන කරුණු අනුව. ඒකත් ඔය තීරණ ගන්න ඒ හැකියාව වර්ධනය කරන්න උපකාර වෙන ක්‍රමයක්. මැනේජ්මන්ට් ගේම්ස් වගේ ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. ඒතර මේ සේවකයන්ගේ පුහුණු කරන ක්‍රමවේදයන් මේ අනුව අපිට වෙන් කරන්න පුළුවන් සේවකයෝ අනුව රැකියාව තුළ පුහුණු අවශ්‍යතාවය. මේක බලා ගන්න. ඔයාලට තේරෙනවා නේ. සේවකයෝ වර්ගය අනුව කළමනාකරුවන්ට දේශන, රැකියාස්ථ පුහුණුව, රැකියා ප්‍රමණය, සිද්ධි අධ්‍යයනය, භූමිකාරංගනය වගේ දේවල්. ඊට කළමනාකරුවන් නොවන සේවකයන්ට දේශන, රැකියාස්ථ පුහුණුව, රැකියා ප්‍රමණය, ආධුනිකත්ව, ආකෘතික ප්‍රකම්පන ඔය වගේ දේවල් පුළුවන්. ඒ වගේ විවිධ ක්‍රමවේදයන් භාවිතා කරලා අපිට සේවකයන් පුහුණු කරගන්න පුළුවන්. හැබැයි මොනවා වුණත් අවසානයේදී සේවකයාගේ කාර්යඵල සාධනය අපේක්ෂා කරන මට්ටමට පැමිණෙන්න ඕන. අපේක්ෂා කරන මට්ටමට පැමිණෙන්න ඕන. ඒතර කවුන්සලින්, මෙන්ටරින් කියලා දෙකක් ගැන මම සාකච්ඡා කරා. ඉතින් කවුන්සලින්, මෙන්ටරින්. ඒතර ඒකේ හරියම සිංහල වචන ටිකක් අමාරුයි හොයාගන්න. මෙන්ටරින් කෝචින්. මෙන්ටරින් කෝචින්. මෙන්ටරින් කෝචින් එකේදී කරන්නේ ගොඩක් වෙලාවට අර දැන් මෙතනදී කරන්නේ දැන් පුහුණු කරන්නා සහ පුහුණු කරුව අතර තියෙන සබඳතාවය ඊතරම් සමීප නැහැ මේ ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකේ. නමුත් මෙන්ටරින් කෝචින් එකේදී පුහුණු කරු සහ පුහුණුව ලබන්නා සමීපව සම්බන්ධ වෙනවා. හරි? 1 to 1 වගේ එකක් තමයි දැන්. ඒක 1 to 1 ට්‍රේනින් එක. අද ඔයගොල්ලෝ දැක්කලා ඇති ඔය ක්‍රිකට් කණ්ඩායමේ නේද? කෝචර්ස්ලා ඉන්නවා. बैटिंग कोच ඉන්නවා, ඊළඟට ෆීල්ඩින් කෝච් ඉන්නවා, ඊළඟට බෝලින් කෝච් ඉන්නවා. ඒතකොට දැන් ඒ ඔක්කොට පොඩින් හෙඩ් කෝච් ඉන්නවා. එයා ඉතින් අවශ්‍ය වෙන දේවල් සපයනවා. නමුත් අර ස්පෙෂලායිස්ඩ් කෝච්ලා කරන්නේ ස්පෙෂලායිස්ඩ් කාර්ය සම්බන්ධයෙන් සේවකයන් පුරුදු කරනවා. ඒ වගේ කෝචින් මෙන්ටරින් වලදී කරන්නේ ඒ සේවකයාගේ දුර්වලතා, හැකියාවන් පෞද්ගලිකව හඳුනාගෙන ඔහුට ගොඩක් සමීපව ඉඳගෙන අධීක්ෂණය කරමින් ලබා දෙන පුහුණුව.
ඒකෙදි කාලය වැඩි. මේ ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකට යොදා යන කාලය වැඩි සහ ඊළඟට පිරිවැය වැඩි. මොකද සමීප දේවල් කරන්න වෙනවා. සමීපව අපි ඒ දේවල් කරනවා. ඒක තමයි කෝචින් ඇන්ඩ් මෙන්ටරින් එකේදී තියෙන වෙනස. කවුන්සලින් ගත්තොත් කෝචින් මෙන්ටරින් වලදී ගොඩක් වෙලාවට ફોකස් කරන්නේ ඒගොල්ලන්ගේ ස්කිල්ස් වැඩි කරන්න. ස්කිල්ස් වැඩි කරන්න. දැනුමට වඩා ස්කිල් එක වැඩි කරන්න. දැනුමත් යම් ප්‍රමාණයකට ලැබෙනවා. නමුත් ස්කිල් තමයි ගොඩක් වෙලාවට දියුණු කරන්නේ. අපිට හඳුනා ගන්න පුළුවන් දේවල්. කවුන්සලින් එකේදී උපදේශනයේදී ගොඩක් වෙලාවට කරන්නේ උපදේශනයක් ලබා දෙන්නේ සේවකයාගේ චර්යාව ගොඩක් තව පල්ලෙහාට වැටුනාම මානසික ප්‍රශ්න නිසා. එක්ක සේවකයාගේ ගෙදර තියෙන ගැටලු වෙන්න පුළුවන්. එක්ක සේවකයාගේ පෞද්ගලික පුරුදු වෙන්න පුළුවන්. එක්ක සේවකයාගේ පර්සනැලිටි එක වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ දැන් මොන හරි ගැටලුවක් නිසා අර පර්සනැලිටි එකේ යටපත් වෙලා තිබිච්ච යම්කිසි මනෝභාවය මතුවීම නිසා. ડિප්‍රෙෂන්, ඊළඟට ඇන්සයිටි වගේ දේවල්ට මානසික ලෙඩවලට මිනිස්සුම සම්බන්ධ වෙන්න පුළුවන් නේ. ඒ වගේ වෙලාවකදී වෛද්‍ය උපදෙස් වලට අමතරව අපිට පුළුවන් කෝච් කරලා කවුන්සල් කරලා දැන් අපිට මත්ද්‍රව්‍ය වලට මත්පැන් වලට අපේ වෙලා ඉන්න සේවකයන් කවුන්සලින් කරන්න පුළුවන්. ඒ කවුන්සලර්ස්ලා ඉන්නවා. ඒ කවුන්සලින් කියන්නේ අර කෝචින් මෙන්ටරින් වලටත් වඩා ඉතා සමීපව සේවකයාගේ සියලු දේවල් අනාවරණය කරගෙන පෞද්ගලික දේවල් පවා අනාවරණය කරගෙන එයාගේ තියෙන වැරදි චර්යාවන් නිවැරදි කරන්න භාවිතා කරලා ක්‍රමවේද. ඒකෙදි අනිවාර්යයෙන්ම එකට එක අනුපාතයෙන් තමයි කටයුතු කරන්නේ. කෝච් කවුන්සලින් කරද්දී අනන්‍යතාවය සේවකයාගේ රහස්‍යභාවය ඒ සියල්ල විශ්වාසවන්තභාවය. එතකොට කවුන්සල අර කවුන්සලින් ලබන එක්කෙනාගේ පිළිබඳ ලොකු විශ්වාසයක් තියන්න ඕන. දෙන්නට දෙන්න විශ්වාස කරගෙන කරන ක්‍රමවේදයක්. ඒකට ගොඩක් වෙලාවට ඇටිටියුඩ්ස් මානසික ප්‍රශ්න තමයි කවුන්සලින් එකේදී අපි අවධාරණය කරන්නේ. මොකද ඒ වගේ සේවකයෝ සමහරවිට ආයතනයේ රාජකාරී කරගෙන යනකොට වීර්යය නිසා අට ගන්න පුළුවන්. ඒක අපිට එකපාරට සේවකයෙක්ව ඉවත් කරන්න බෑ. මේ මට්ටමට පමුණුනා කියලා. ඒක අපි උත්සාහ කරනවා මේ සේවකයාව පුළුවන් තරම් අවමහානියක් ආයතනයට වෙන විදිහට පත් කරගන්න. හරි. ඒකට එයා අඩුම ගානේ සාමාන්‍ය සේවකයෙක් බවට පත් වෙලා හරි සාමාන්‍ය විදිහට සේවය කරගෙන යයි. එහෙම බැරි වුණ අවස්ථාවකදී තමයි අපිට සිද්ධ වෙන්නේ සේවකයාව සේවයෙන් ඉවත් කරන්න. කවුන්සලින් එකේදී අනිවාර්යෙන්ම සේවයෙන් ඉවත් කිරීම හෝ නැවත සේවකයා සාමාන්‍ය සේවකයෙක් බවට. ඒතකොට එයා අතිදක්ෂයේ සමාන නොවෙන්න පුළුවන්. සාමාන්‍ය සේවකයෙක් බවට පත් කරගෙන යන්නේක කරගෙන යන්න. කවුන්සලින් එකේ වෙනස ඒකයි. ගොඩක්ම මානසික ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්නේ. එකට එක සම්බන්ධතාවයක් තියෙනවා. සේවකයා සහ කවුන්සලර් උපදේශක අතර ඉතා කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා. සේවකයාගේ සෑම කරුණක්ම මානසික කරුණු පෞල් පසුබිම ඒකට පෞරුෂ ගැටලු ඒ ඔක්කොම අඳුනගෙන ඉන්නවා. ඒකට එයා මනෝවෛද්‍යවරයෙක් වගේ තමයි. ඒක අවශ්‍ය නම් එයා මනෝවෛද්‍යවරයෙකුට යොමු කළා ඒ අදාළ උපදෙස් ලබා දෙනවා. ඒක සියලු රහස් ආරක්ෂා කරනවා. අපේක්ෂා කරන සේවකයාව නැවත සාමාන්‍ය ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් බවට පත් කරන්න. හරි. කෝචින් මෙන්ටරින් වලදී කරන්නේ ගොඩක් වෙලාවට සේවකයා පිළිබඳ සමීප අධීක්ෂණයක් කරනවා. එයාගේ හැකියාවන් වල තියෙන ගැටලු අඳුනා ගන්නවා. ඒවට සමීපව උපදෙස් ලබා දෙනවා. එතකොට රිලේෂන්ෂිප් ට්‍රේනින් එකට වඩා වැඩි, කවුන්සලින් එකට වඩා අඩුයි. නැවත සේවකයාගේ කාර්යඵල සාධනයේ චර්යාව අපේක්ෂා කරන මට්ටමකට පත් කරනවා. ඒතකොට ඒකේ පිරිවැය වැඩි, කාලය වැඩි. කවුන්සලින් කියන්නේ හොඳටම පිරිවැය වැඩි, හොඳටම කාලයක් වැඩි. ඒක දරා ගන්න පුළුවන් මට්ටමකට ගියායින් පස්සේ බැරි මට්ටමකට ගියායින් පස්සේ ඒතකොට සේවකයාත් එක්ක තියෙන සම්බන්ධය ආයතනය අත්තරින සේවකයාව ඉවත් කිරීම මගින්. මොකද එයින් එහාට ආයතනයට ඒක කරන්න අමාරුයි. ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන්නේ එහෙම ක්ලෝස් රිලේෂන්ෂිප් එකක් නැහැ. පුහුණුව ලබන්නා සහ පුහුණු කරු අතර සමහර ඒවා ඇරෙන්න ඔය ඔන් ද ජොබ් ට්‍රේනින් ඒ වගේ ඒවා ඇරෙන්න. එතකොට එයාගේ ස්කිල් එක සහ දැනුම තමයි ફોකස් කරන්නේ. ඊට ඒක පිරිවැය අඩු,
ක්‍රමයක්. ඊටම ඉක්මනින් සේවකයා නැවත යථා තත්ත්වයට පත් කරන එක තමයි ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්. ඒතර ඔය මේවා වෙනස්කම් පිළිබඳ දැන් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. right. දැන් මේ ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් දීගෙන ගිහිල්ලා ඔක්කොම කරන්නේ මේ හැමදේම කරන්නේ අපි සේවකයන්ට වැටුප් ගෙවන්න. නේ? ඉතින් අපි බලමු ඊළඟට කොහොමද ආයතනයක් වැටුප් ගෙවීමේ ක්‍රමය සකස් කරගන්නේ කියලා. වේතන කළමනා කරනවා. right. දැන් සේවකයෙක් ආයතනයට තමන්ගේ සේවය ලබා දීමෙන් අපේක්ෂා කරන මූලිකම දේ තමයි ඒ වෙනුවෙන් ප්‍රතිලාභයක් ආයතනය ගෙවන්න ඕන සේවකයාට. තමන්ගේ කොන්ට්‍රිබියුෂන් එකට දායකත්වයට අදාළ වෙන ප්‍රතිලාභය. ඒතර ඒක තීරණය කරන එකත් ආයතනයේ මූලික මානව සම්පත් කළමනාකරන කාර්යයක් වෙනවා. ඒතර හැම සේවකයෙක්ටම සමාන ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. වෙනස් ප්‍රතිලාභ ලැබෙන්නේ. ඒතර ඒවා කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් කරන ක්‍රියාවලිය තමයි වේතන කළමනාකරණය. ඒතර වේතන වලට වැටුප් දීමනා අනෙක් ප්‍රතිලාභ වරප්‍රසාද මේ ඔක්කොම අයිති වෙනවා. ඒ වයින් තමයි සේවකයන් අතර වෙනස්කම් තියෙන සේවකයන් අතර වෙනස්කම් ඇති කරන්නේ. හරි. වේතන කළමනාකරණයේ අරමුණ. ආයතනයක් වේතන කළමනාකරණය හොඳින් කරගෙන හොඳ වැටුප් ගෙවන ආයතනයක් විදිහට එළියේ සමාජයේ දැනගත්තම මොකද්ද වෙන්නේ? ආයතනයට සුදුසුකම් තියෙන පුද්ගලයෝ ආකර්ෂණය වෙනවා. ඒතකොට ඊටාම හොඳ සුදුසුකම් තියෙන පුද්ගලයෝ. දැන් බලන්න ඕගොල්ලන්ගේ අතර මේ බැංකුවල රැකියාවන් කරන්න එන්න ගොඩක් කැමති වෙන්නේ ඇයි? මේ බැංකු සේවය නිසාද? නෑ. මේ බැංකු සේවය ලැබෙන වරප්‍රසාද නිසා. වැටුප් සහ අනිකුත් වරප්‍රසාද නිසා තමයි බැංකුවල සේවයට කැමති වෙන්නේ. ඇයි වෛද්‍ය සේවයට යන්න කැමති වෙන්නේ? ඒකෙන් ලැබෙන සමාජ තත්ත්වය වරප්‍රසාදය ඒ වගේ දේවල් නිසා. ඇයි ගොඩක් අය ගොවිතැනට යන්න කැමති නැත්තේ? ගොවියා සම්බන්ධයෙන් කෘෂිකර්මය සම්බන්ධයෙන් රටේ තියෙන ආකල්පමය ගැටලුවක් නිසා. නැත්නම් ගොවියා තමයි ඉස්සෙල්ලම මිනිසුන්ට ජීවත් වෙන්න ආහාර ටික සපයලා දෙන පුද්ගලයා. ඒතොර එහෙනම් ඇත්තටම ගොවියාට තමයි මේ සමාජයේ ඉහළම තැනක් ලැබෙන්න ඕන. මොකද හේතුව ගොවියා ගොවිතැන් කරේ නැත්නම් අපි හැමෝම කාලාමාරයි. ඊට පස්සේ ඔක්කොම කරන්නේ. ජීවත් වෙන්නේ ආහාර එහෙම අරගත්තයින් පස්සේනේ. ඒ සමාජය තුළ තියෙන මේ වැරදි ආකල්ප හෝ සුදුසු ආකල්ප නිසා අපි හදාගත්ත විවිධ නිර්ණායක නිසා මේ එක දේවල් දකින්න විදිහ අපි වෙනස් වෙනවා. එතකොට ආයතනයක හොඳ වැටුප් තල දෙනවා නම් හොඳ වැටුප් ලැබෙනවා නම් විශ්වාස කරනවා එහෙම නැත්නම් උත්සාහ කරනවා සමාජයේ ඉන්න පුද්ගලයන් ඒ ආයතනයේ රැකියාවක් ලබා ගන්න. රැකියාවක් ලබා ගන්න. ඒක හොඳ වැටුප් ගෙවනවා නම් එතකොට ආයතනයට අවශ්‍ය මොකද්ද? ආයතනයේ කාර්යඵල සාධනය ඉහළ නංවා ගන්න සේවකයෝ අවශ්‍යයි. ඒ සේවකයෝ ඔවුන්ට ලබා දෙන රැකියාවෙන් ලබා දෙන ඒ අදාළ චර්යාව ආයතන අපේක්ෂා කරන චර්යාව ඉටු කරනවා. ඒ චර්යාව ඉටු කරාම ආයතනයට ප්‍රතිලාභ ලැබෙනවා. ඒ ආයතන ප්‍රතිලාභ ලැබෙනවා. ඉලක්ක සම්පූර්ණ වෙනවා. ඒ අනුව ආයතනයේ සිට නැවත සේවකයාට ප්‍රතිලාභ ලබා දෙනවා. මේක දෙපැත්තම වින් වින් ගේම් එකක්. හරි. දැන් ඔය සමහර ආයතන තියෙනවා ප්‍රතිලාභ නොලැබුණා. ඒක දැන් සෝරි මේ contribution එකක් නැති වුණා. අදාළ මේ මොකද දායකත්වයක් ලබා නොදුන්නත් වැටුප් ගෙවන්නේ නැහැ. රාජ්‍ය සේවයේ ගොඩක් තැන්වල එහෙම. රාජ්‍ය සේවයේ contribution එකේ ප්‍රමාණය ලැබෙන ප්‍රමාණය අතර ලොකු වෙනස්කමක් තියෙනවා. contribution එක කාටද ලැබෙන ප්‍රමාණය වැඩි. මොකද ඒක අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ නිසා. එහෙම ගැටලු තියෙනවා. ඒ ගැටලු ගොඩක් සාකච්ඡා කරන්න බෑ. ඒක සමාජ ප්‍රශ්නයක් නිසා. නමුත් ආයතනය තුළ සේවකයන්ට සුදුසු වැටුප් හොඳ වැටුප් ලැබෙනවා නම් ආයතනය අලාභ නැතුව
වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ අනුව වරින් වර ආයතනයේ විසින් සේවකයන්ට ලබා දෙන ප්‍රතිලාභ වැඩි වෙන්න පුළුවන්. ඒකෙන් ආයතනය තුළ ඉන්න නිවැරදිව සේවකයා. ආයතනයේ ඉන්න නිවැරදි සේවකයා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි. වැරදි කරන්න තියෙනවා කියන එක නෙමෙයි. නිවැරදි සේවකයා කියන්නේ ආයතනය අපේක්ෂා කරන ඉලක්ක ආයතනයට අවශ්‍ය පරිදි හෝ ඊට වඩා වැඩි මට්ටමකින් ලබා දෙන සේවකයා. ආයතනය අපේක්ෂා කරන ඉලක්ක ලබා දෙන යම් සේවකයෙක් එයා තමයි ආයතනයේ නිවැරදි සේවකයා. ඒගොල්ලෝ ආයතනය තුල රැඳෙනවා එළියට යන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට හොඳ වැටුප් ලැබෙනවා. ඒක සේවකයා අභිප්‍රේරණය වැටුප් වලින්. වැටුප් නිසා සේවකයා අභිප්‍රේරණය. වැටුප් කියන්නේ අභිප්‍රේරණ සාධකයක් නෙමෙයි අර හෙන්රි මික්ස්බර්ග් කියන කළමනාකරන විශේෂඥයාට අනුව. right? අභිප්‍රේරණ සාධකයක් නෙමෙයි එයා ඒකට කියන සෞඛ්‍ය සාධකයක් කියනවා. අභිප්‍රේරණ සාධක කියන්නේ අගය කිරීම, උසස් වීම ලබා දීම, අන්න ඒ වගේ දේවල්. ඒවා අගය කිරීම. ඒවා ඒ කියන්නේ ඒවා ගොඩක් මානසිකව බද්ධ දේවල්. අගය මේ අභිප්‍රේරණ සාධක. මානසිකව තමයි සේවකයා ක්‍රියාත්මක වෙන්නේ. නමුත් වැටුප කියන්නේ කලරික කියන්නේ එහෙම අභිප්‍රේරණ සාධකයක් නෙමෙයි එයාට අනුව ඒකෙන් වෙන්නේ සේවකයා තුළ යම් හැඟීමක් ඇති වෙනවා. එතකොට ඒ වැටුපට වුණාන් පස්සේ ඊළඟට එයා අපේක්ෂා කරන ඊට වඩා වැඩි වැටුපක්. තුරන්න තෘප්තිමත් වෙන ඒ පදනම. ඒක වුණත් ලංකාව වගේ රටවල් වල වැටුප් කියන්නේ මුදල් කියන්නේ අභිප්‍රේරණ සාධකයක් කියලා තියෙනවා. ඉතින් අද ගොඩක් වෙලාවට මුදල් කියන සාධකය මත ජීවිතේ ගොඩක් දේවල් තීරණය කරන බාට පත් වෙලා තියෙනවා අපේ රටවල් වල. ඒක එක පැත්තකින් අපේ පෙරදිග දර්ශනය ඒවට මේවටත් එක්කලා ගැලපෙන්නේ නැහැ. නමුත් ඉතින් වෙලා තියෙන්නේ ඒ දේ තමයි. කියන්නේ ඒකනේ මුදල් නැතුව මේ සල්ලි දෙයියන්ගේ මල් ඕන නිසා තමයි. මේ හැමදේම කරන්න පුළුවන් මේ සල්ලි වලින් කියලා තමයි මේක සිතන්නේ. ඒකේ ලෝකේ තත්ත්වය ගත්තම ඒක එහෙම නෙමෙයි. අභිප්‍රේරණය ඒ නිසා කරන්න පුළුවන් කියලා කියනවා මේ වගේ අපේ වගේ රටවල් වල පැටුප් වැඩි කිරීම වගේ. හොඳ වැටුපක් ලබා දීම වගේ. නීතිමය තත්ත්වයට අනුකූල වීම. ඒක නීති පැටුප් සම්බන්ධයි. මොනවාද රටේ වැටුප් සම්බන්ධයෙන් තියෙන නීති? වැටුප් සම්බන්ධයෙන් තියෙන නීති දන්නවද? පඩිපාලක සභා ආඥා 50 කියලා 50ක් තියෙනවා. ඒකෙන් කරු ශ්‍රේණිවල අයගේ අවම වැටුප තීරණය කරනවා. ඒක එකක් විදිහට තමයි ඔය වතුකම් කරුවන්ගේ ඒ වගේ ගොඩක් තියෙනවා. එකක් නෙමෙයි පඩිපාලක සභාවයි ආඥා 58 සකස් කරු පඩිපාලක සභාවල් ගොඩක් තියෙනවා. ඒගොල්ලෝ ඒ ශේෂ්ත්‍රවල අවම වැටුප් දෛනික කම්කරුවන්ගේ අවම වැටුප. මොකද ඒගොල්ලෝ තමයි ඊටාම මේ අපහසුතාවයට පත් කරගන්නත් පුළුවන්, සූරා කැමට ලක් කරගන්නත් පුළුවන් කණ්ඩායම්. නිශ්චිත වැටුපක් නැති නිසා. නිසා රජය නීතියක් වගේ තහවුරු කළා තියෙනවා මේ වගේ සේවකයෙක්ට මෙන්න මේ වගේ අවම වැටුපක්වත් දෙන්න ඕන කියලා. ඒක එකක් පඩිපාලක සභා ආඥා 50. තව 50ක් තියෙනවා රටේ සාප්පුවා කාර්යාල සේවා පනත කියලා. ඒක ගොඩක් වෙලාවට තියෙන්නේ පඩිවලට පඩි නෙමෙයි වෙනත් පහසුකම් වැඩ කිරීමේ වෙලාවල්, වැඩ කිරීමේ පැය ගණන, නිවාඩු, ඊළඟට ගැබිනි කාන්තාවන්ට තියෙන පහසුකම්, දරු ප්‍රසූතිය ලැබුණ තියෙන පස්සේ තියෙන ඕ වගේ දේවල් තමයි ඒකේ තියෙන්නේ. පහසුකම් වරප්‍රසාද ගොඩක් තමයි ඒකේ තියෙන වැටුප් සම්බන්ධයෙන් නැහැ. මොකද හේතුව වැටුප් සම්බන්ධයෙන් පෞද්ගලික අංශයට තීන්දුව දෙන්න රජයට හැකියාවක් නැහැ. මොකද හේතුව ආයතනයේ වැටුප් ගෙවීම ගොඩක් සාධක මත බලපානවා. අපි ඒවා යක්දි කතා කරනවා. ඊට යුක්ති සහගත බව ඇති කිරීම කියන එක කියන සංකල්පයක් තියෙනවා. ඒ කියන්නේ ජස්ටිස්. මේකට අපි කියන්නේ ජස්ටිස් is no law. මේක නීතියක් නෙමෙයි යුක්තියක්. ජස්ටිස්. ඒකේ ආකාර තුනක් තියෙනවා. ඒකට අඩුම ගානේ මොකද හේතුව මේමයි දැන්. අපි ජීවත් වෙන්න ඕනනේ. අපි සමාජයට ඉපදුනා නම් අපි ජීවත් වෙන්න ඕන. ඒකට අපිට ජීවත් වෙන්න මේ කාලේ හැටියට යම් ආදායම් මාර්ගයක් ලබා ගන්න ඕන. මොකද හේතුව අපිට ගොඩක් දේවල් තියෙනවා මුදලට ගන්න තියෙන දේවල්. ආදායම් මාර්ගය. එහෙමත් අපිට ඉඩ කඩන් ඒවා තියෙනවා නම් බාට සිස්ටම් එකට ගිහිල්ලා තියෙනවා. ඒ බාට ක්‍රමය යටතේ හුවමාරු කරගෙන යන්න පුළුවන්. දැන් ඒක නැහැනේ. එහෙනම් අපිට මුදල් හම්බ කරන්න වෙනවා. ජීවිතය පවත්වාගෙන යන ගොඩක් දේවල් ගන්න. ඇඳුම් වෙන්න පුළුවන්, ආහාර වෙන්න පුළුවන්,
බෙහෙත් වෙන්න පුළුවන්, නිවාස වෙන්න පුළුවන්. මූලික අවශ්‍යතාවල් ටිකවත් සම්පූර්ණ කරගන්න අපිට අවශ්‍ය වෙනවා, සිද්ධ වෙනවා ආදායම් මාර්ගයක් හොයාගන්න. හරිද? ඒතර මේ ආදායම් මාර්ගයක් හොයාගන්න නම් අපි රැකියාවක් කරන්න සිද්ධ වෙනවා. ඒතර මේ රැකියාව කරනකොට රැකියාවට ලැබෙන රිටර්න් එක තමයි ආයතන වලින් වැටුප. එහෙනම් මේ වැටුප තුල තියෙන්න ඕන අවම යුක්ති සහගත භාවය. ඒතර ඒක කොටස් තුනකට කඩලා තියෙනවා. අභ්‍යන්තර සාධාරණත්වය, මේක ජස්ටිස් ඇත්තටම කියනවා සාධාරණත්වය, බාහිර සාධාරණත්වය සහ නිරපේක්ෂ සාධාරණත්වය කියලා. ඒතර අභ්‍යන්තර සාධාරණත්වය කියලා කියන්නේ වැටුපක එක ආයතනයක සේවකයෝ ගත්තොත් ඒ ආයතනයේ සේවකයෝ විවිධ රැකියාවන් කරනවා. ඒතර සමහරු කරනවා වගකීම් සහගත රැකියාවන්, සමහරු කරනවා අනතුරුදායක රැකියාවන්, සමහරු කරනවා එහෙම අනතුරුදායක නොවන බොහොම සරල කන්තෝරුවක් ඇතුළේ ඉඳගෙන අර බොහොම පහසුවෙන් කරන්න පුළුවන් දේවල්. ඒකම සමහර සේවකයෝ කරනවා කය වෙහෙසලා මහන්සි වෙලා වැඩ කරනවා. ඔයගේ විවිධ රැකියාවන් තියෙනවා. ඒත් සමහර සේවකයෝ වැඩ කරනවා ඊටම මේ පරිසර තත්ත්වයන් නැති ඔය අණ්ඩ කොට වේල්ඩින් ඊළඟට රසායනාගාරවල ඒ වගේ වැඩ කරන සේවකයෝ ඉන්නවා. ඊළඟට කාම්කරුවෝ අවුවේ වැඩ කරන අය ඔයගේ තියෙනවා. වැඩ කිරීමේ තත්ත්වයන් වෙනස්. ඒ අනුව මේ රැකියාවන් වල වැටුප් වෙනස් වෙන්න ඕන කියන එක තමයි අභ්‍යන්තර සාධාරණත්වය කියන්නේ. හරි. තමන් කරන රැකියාව අනුව වැටුප වෙනස් වෙන්න ඕන. හැමෝටම එකම වැටුපක් ලැබෙන්න බෑ. ඒ අභ්‍යන්තර සාධාරණත්වය. බාහිර සාධාරණත්වය කියන්නේ දැන් එක සමාන රැකියාව කරන විවිධ ආයතන ඉන්නවා. අපි ගත්තොත් බැංකු ශාස්ත්‍රය ගන්නකො. බැංකු ශාස්ත්‍රයේ බැංකු කළමනාකරු කියලා තනතුරක් තියෙනවා. ඒතර බැංකු වල විවිධ වාණිජ බැංකු වල කළමනාකරුවෝ ඉන්නවා. ඒතර ඔවුන්ට අඩුම ගානේ සමාන මට්ටමේ වැටුපක් ලැබෙනවා. ඒතර මහජන බැංකුවේ කළමනාකරුවෙක්ට, ලංකා බැංකුවේ කළමනාකරුවෙක්ට, ජාතික හිතකින මේ බැංකුවේ කළමනාකරුවෙක්ට, සම්පත් බැංකුව, HSBC, පැනිෂියා, සේලාන්, යුනියන් බැංක් ගොඩක් බැංකු තියෙනවානේ. ඒ ඔය කළමනාකරුවන්ට කළමනාකරුණන් රැකියාව ආසන්න වශයෙන් සමාන වැටුපක් ලැබෙන්න ඕන. ආසන්න වශයෙන්. ඒකම කියලා කියන්න බෑ හරියටම. ඒක තමයි බාහිර සාධාරණත්වය කියන්නේ. ඒතර මේ බැංකුවේ ඉන්න කළමනාකරුවෙක්ගේ වැටුප ආසන්න වශයෙන් සමානයි වෙනත් බැංකුවක ඉන්න කළමනාකරුවෙකුගේ වැටුප. මේ බැංකුවේ ඉන්න ලිපිකරුවෙකුගේ වැටුප ආසන්න වශයෙන් සමානයි වෙනත් බැංකුවක ඉන්න ලිපිකරුවෙකුගේ වැටුප. ඒක තමයි බාහිර සාධාරණත්වය කියන්නේ. එහෙම නැත්නම් සමාජය තුළ ගැටුම් ඇති වෙනවා. ඊළඟ නිරපේක්ෂ සාධාරණත්වය කියලා තව එකක් තියෙනවා. absolute equity. උඩේකට කියන්නේ internal equity, අභ්‍යන්තර සාධාරණත්වය. EQUITY equity. internal 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 equity EQUITY equity. අභ්‍යන්තර සාධාරණත්වය. දෙවෙනි එක external equity EXTERNAL external equity EQUITY external equity. ඊළඟ එක තමයි නිරපේක්ෂ සාධාරණත්වය absolute ABSO LUTE absolute. ABSO LUTE absolute equity. මේ කිසිම එකක් එක්ක සංසන්දනය කරන්න බෑ. නිරපේක්ෂවද සේවකයාට යැපීමට ප්‍රමාණවත් වැටුපක් ලැබෙනවා. ඒ කියන්නේ අඩුම ගානේ සේවකයාට තමන්ගේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න පුළුවන් වැටුපක් ලැබෙන්න ඕන. ආහාර, ඇඳුම්, බෙහෙත්, නිවාස තමයි මූලික අවශ්‍යතා තියෙන්නේ. ඒතර පුද්ගලයෙක් විදියට සමාජයේ සංස්කෘතික මිනිහෙක් සભ્યත්වයටපත් වූ මිනිහෙක් විදිහට ජීවත් වෙන්න නම් ඔය කරුණු අතර අවශ්‍ය වෙනවා සෑම පුද්ගලයෙක්ම.
ඒකවත් සම්පූර්ණ කරගන්න පුළුවන් මට්ටමේ වැටුපක් අවම වශයෙන් ලැබෙන්න ඕනේ. ඇබ්සලියුට් ඉක්විටි. මේක තමයි වැටුප් සකස් කිරීමේදී තියෙන්න ඕන. එහෙම නැත්නම් වැටුප් ගෙවීමේදී තියෙන්න ඕන සාධාරණත්වය. ඒතර මෙහෙම සාධාරණ නැති වුණාන් පස්සේ ඒක සමාජය තුළ විශාල ගැටලුවක් නිර්මාණය කරනවා. සමාජය තුළ පුද්ගලයන්ගේ තුළ අසහනයක්. හරි? නිර්මාණය කරනවා. ඒතර ඒක ඒ වෙන වෙන්න සමාජයක් කියන්නේ එවැනි ගැටලු වලින් තොරව යහපත් පැවතිය යුතු ප්‍රපංචයක්. මේ සංවිධානය සමාජය කියන්නේ. දැන් යම් රටක සමාජය ඇතුලේ හැමතිස්සෙම ගැටුම් වැට වර්ජන කලකෝලහල ඒවා මේවා තියෙනවා නම් ඒ කියන්නේ පුද්ගලයන් මැදිහත් වීම මත ඇතිවෙච්ච දේවල්. ස්වාභාවික විපත් වගේ නෙමෙයි. නාය යම් ගම් වතුර සුලිසුලන් භූමිකම්පාගේ ස්වාභාවික අනතුරු නිසා නෙමෙයි පුද්ගලයන්ගේ චර්යාව නිසා ඇතිවන ගැටලු තියෙනවා නම් දැන් ওই මැද පෙරදිග කලාපයේ ඇෆ්ගනිස්තානයේ වගේ රටවල් වල සිද්ධ වෙනත් වගේ කවුරු පීඩාවටපත් වෙන්නේ රටේ මහ ජනතාවනේ උතුරු ඒ වලට සම්බන්ධ වෙන කණ්ඩායම් තමයි මේ පීඩාවටපත් වෙන්නේ සමාජයක් ගත වෙන්න ඕනේ එහෙම නෙමෙයි සංවිධානය ඒ සංවිධානයෙන් ගත වෙන්න නම් මේ වගේ සාධාරණත්ව සහතික කරන්න ඕනේ ඒකට නීතිමය ප්‍රතිපාදන තියෙන්න ඕනේ නීතිය මගින් ඇති කරන්නේ සාධාරණ සමාන තත්ත්වයක් රට තුළ සෑම පුරවැසියෙකුටම. ඒ කියන්නේ නීතිය හැමෝටම සාධාරණයි කියලා කියන්නේ සමහර අවස්ථාවලදී නැති වුණාට. ඊළඟට පිරිවැය පාලනය. ඒතර මේක තමයි ආයතනයක් කරන විශාලතම පිරිවැය විශේෂයෙන්ම සේවා සපයන ආයතනවල බැංකු වගේ ආයතනවල මුල්‍ය සම්බන්ධ කටයුතු වලට සම්බන්ධ ආයතනවල කාර්යබල සාධනයට වැදගත්ම සාධකය වෙන්නේ පුද්ගල සාධකය. හරි සේවා ගුණාත්මක භාවයට වැදගත්ම සාධකය වෙන්නේ පුද්ගල සාධකය. නේ? මම කතා කරා කලින්. එහෙමනම් පුද්ගල සාධකයට තමයි වැඩියෙන්ම වියදම් කරන්නේ විශේෂයෙන්ම මුල්‍ය සේවා ආයතනවල. හරි? සාමාන්‍ය මුල්‍ය ආයතනවල සේවා සපයන ආයතනවල සමස්ත පිරිවැය 60ක් 80ක් අතර නිරූපණය කරන්නේ සේවක පිරිවැය. විවිධ ආකාරයකට ලබා දෙන සේවක ලබා දෙන වැටුප් සහ වෙනත් දීමනා වලින් ලැබෙන වැය වෙන පිරිවැය. එහෙනම් මේක හරියට පාලනය කරගන්න ඕන අපි ආයතනය තිරසාර විදිහට පවත්වාගෙන යන්න නම් දැන් අපි තුමු අපි කොස්ට් එකක් දරනවා සේවකයන් සම්බන්ධයෙන්. නමුත් ඒකට හරියට රිටර්න් එකක් එන්නේ නැහැ. ඒතර මොකද වෙන්නේ ආයතනය? පිළියනවානේ. කොස්ට් එක ඇඩිලා රිටර්න් එක අඩු වුණාම පිළිගෙන යනවා. ඒක ගැටලුවක්. එහෙමනම් ආයතනය Taman දරන කොස්ට් එකට අදාළ පරිදි රිටර්න් එක ලබා ගන්න ඕන නැත්නම් ආයතනය ගොඩක් කල් පවත්වාගෙන යන්න බෑ තිරසාර විදියට. නම් පිරිවැය තැන්වලදී පාලනය කරගන්න වෙනස් කරගන්න වැටුප් සාධාරණ කල්පනට වැටුප් කල්පනාකරණය උදව් වෙනවා. වේතන අතෘප්තිය නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵල. මේ ලෝලර් කියලා පර්යේෂකයෙක් විසින් ඉදිරිපත් කරපු එක මේක මම නිකන් ඔයගලට බලා ගන්න වෙන්නේ හරි. මේක මේ වාගේ තමයි කාරණාවක් නෙමෙයි. අමතර කාරණාවක් විදිහට බලන්න මේ වැටුප් නිසා සමාජයේ ඇති වෙන ප්‍රශ්න මේවා. පළවෙනි එක දැන් වේතන අඩු වේතනනේ වේතන අතෘප්තියක් ඇති වෙනවා වේතන අඩුවෙන් ලැබෙනකොට. එතකොට ඒගොල්ලන් තුල ඇති වෙනවා ඉබේම අපේක්ෂාවක් වැඩි වේතන සඳහා අපේක්ෂාවක් ඇති වෙනවා. වැඩි වේතන සඳහා අපේක්ෂාවක් ඇති වෙනකොට ඒගොල්ලෝ ක්‍රියා කරන ආකාරය තුනක්. වැඩි වේතන සඳහා අපේක්ෂාවක් ඇති වෙනකොට ඒතර ඒක ලැබුණ නැත්නම් වෙන්නේ මේතන කාර්යඵල අඩු කිරීම. ඒගොල්ලෝ හැමින් වැඩ කරනවා ඕනකට පාඩකට කාර්යඵල නෙමෙයි මෙතන කාර්යඵල අඩුවීම. කාර්යඵල අඩුවීම. දැන් මේ දවස්වල තියෙන මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නය කියන එක ඒගොල්ලෝ සමහර දේවල් වලින් ඉවත් කරලා අතර මේක වැඩ වර්ධනය. අතර ඊළඟ එක තමයි වැඩ වර්ධනය. සම්පූර්ණයෙන්ම වැඩ නවත්තනවා කරන වැඩ. දැන් කාර්යඵල අඩුවෙන අකුරට වැඩ කිරීම, හිමින් වැඩ කිරීම, මේ වගේ වෘත්ති ක්‍රියාවන් යම් ප්‍රමාණයකට වෙනවා. නමුත් අදාළ කාර්යඵල ප්‍රමාණය ආයතනයට ලැබෙන්නේ නැහැ. ඒක වේතන
ඒක ලැබෙන්න නම් මේ වේතන වැඩි වෙන්න ඕන. ඒක තමයි එකකට එකක් බැඳිච්ච කරුණ. දැන් මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නාවලියේදී වැඩ වර්ජනයක් සිද්ධ වෙලා තිනවා ඔන්ලයින් වර්ජනය කළා තියෙනවා. ඒකට ඒගොල්ලෝ අපේක්ෂා කරනවා වැඩි වැටුපක් දැසන් ගුරුවරු දන්නවනේ යෝජනා කරලා තියෙන දේවල් සහ වෙන ආකාරය සම්බන්ධයෙන් වැඩ වර්ජනය. ඒක වැඩ වර්ජනය කරලා උත්සාහ කරනවා තමන්ගේ වැටුප් වැඩි කරගන්න. මේ වැඩ වර්ජනය කරන්නේ වෘත්තීය සමිති විදිහට සංවිධානය වෙලා සේවකයෝ. ඒතර එතන සංවිධානාත්මක පසුබිමක් තියෙන්නේ සේවකයන්ට බොහෝ විට මේ හැකියාවක් තියෙනවා ඒ තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා වැඩ වර්ජන වගේ. මොකද ඒකෙදි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ ඒගොල්ලන්ගේ බලය. එහෙම බලය පාවිච්චි කරන්න බැරි සේවකයෝ තනි සේවකයෝ තමන්ගේ වැටුප් වැඩි කරන්න කළමනාකරුවන්ගෙන් ඉල්ලීම් කරනවා. තනි සේවකයෝ මොනාරි ඒවා තමයි දුක් ගැනවිලි කියන්නේ. දුක් ගැනවිලි කියන්නේ සේවකයෙක් විසින් කළමනාකාරීත්වයට ඉදිරිපත් කරන තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම. ඊළඟ සමහර අය දුක් ගැනවිලි විදියට වැටුප් වැඩි කරගන්න උත්සාහ කරනවා. දැන් මේ ආකාර හතරක් තමයි මේ සේවකයෝ වැඩි වැටුප් අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන මේ හතරම ආයතනයේ සාමාන්‍ය කාර්යඵල සාධනයට අහිතකර විදියට බලපානවා. නෙගටිව් විදියට බලපානවා නේ. ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. ඊළඟට හැකියාව තියෙන අය වැඩි වැටුප් තියෙන රැකියාවන් සඳහා ඉවත් වෙලා යනවා. ඒතර දුක් ගැනවිලි ඉදිරිපත් කරන සේවකයන් සමහරවිට සේවකින් ඉවත් වෙනවා. එහෙම නැත්නම් වෙන තැන්වල වැඩ දැන් ඔය ගොඩක් රට කම්පරුෂේ කියන අතර මේක තියෙනවා. ඒගොල්ලෝ එක තැනක වැඩ කරනවා. ටික දවසක් තව කොයි හරි වැඩ කරනවා. ආයෙ පළවෙනි මේ ඉස්සෙල්ලා තැනට එනවා. ඒකට හේතුව වැඩි වැටුප් තියෙන තැනක් දැන් අපි රුපියල් 1000ක් දෙන තැනක දැන් කවුරු හරි කතා කරොත් අයන් අද 1200ක් දෙන්නම් කියලා අය යනවා අතෙන්ට එන්නේ නැහැ 1200 තියෙන තැනට. ඒක තමයි රැකියාවට නොපැමිණීම කියන්නේ. ඇබ්සන්ටිසම්. මෙතන තියෙන්නේ ඇබ්සන්ටිසම් කියන්නේ නොදන්නවා. මුලින් වැඩ කරපු දැන්ට දන්නන්න නැතුව වෙන තැනක ගිහලා වැඩ කරනවා. දැන් වැටුප් අඩු වුණාම ගොඩක් වෙලාවට ඔය සේවකයෝ මේ තමන්ගේ ආයතනයට දන්නන්න නැතුව තව කොහේ හරි තැනක සතියක් දෙකක් වැඩ කරලා ආයෙ මෙතෙන්ට එනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වැඩි වැටුප් අපේක්ෂාවෙන් සේවකයෝ ආකාර හතරකට ක්‍රියාත්මක වෙනවා. එහෙම බැරි වෙන අවස්ථාවල තමයි සේවකයෝ ඉවත් වෙලාම වෙනත් තැන් වලට යන්නේ. වේතන අතෘප්තිය රැකියාවේ අඩු ආකාරයක එහෙම හැකියාවක් නැති ඔහි සාමාන්‍ය සේවකයෝ ඉන්නවා. ඒගොල්ලෝ රැකියාවට තියෙන අඩු ආකර්ෂණයක් ඔය එන්නම් වාල එනවා. ඒගොල්ලෝ තුල රැකියා අතෘප්තියක් ගොඩනගෙනවා. රැකියා අතෘප්තිය ඒගොල්ලෝ මානසික අත්හැරීම. ඉතින් ඔහි ඇවිල්ලා මොනවා හරි කර මේ තුරට වෙලා ගත කරලා යනවා. ඇයි ඒගොල්ලන්ට කරන්න වැඩකුත් නැහැ. ඒකට සමහර අය ලෙඩ වෙනවා. මානසිකව වැටෙනවා. දැන් ඔය මොනවාද ආම්ලිකතාවය, උදරාම්ලිකතාවය, ગેස්ට්‍රයිටිස් කියන්නේ ඒ වගේ දේවල්. ඒවා ඊට පස්සේ anxiety, depression, ඒ වගේ අයහපත් මානසික තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොනවාක්වත් කරගන්න බැරි සේවකයෝ තවමත් ආයතනයත් එක්කලා රැඳෙනවා. ඒගොල්ලන්ට මේ රැකියාව අතෘප්තිය, job dissatisfaction එක නිසා ඇති වෙන කායික මානසික ආබාධ ඇති වෙනවා. ඒ අඩු ආකර්ෂණය වුණාම සේවකයෝ අර වගේ ඇබ්සන්ටිසම් හිටපු ගම වෙන තැනකට යනවා. ඒගොල්ලන්ට රැකියාවෙන් අයින් වෙලා සම්පූර්ණයෙන්ම අයින් වෙන්න බෑ. මොකද හැකියාවත් අඩුයි ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ කරන්නේ හිටපු ගමන් ඉන්නවා, හිටපු ගමන් එන්නේ නැහැ. තව කොහෙද වැඩ කරන ඔය වගේ තත්ත්වයක් තියෙනවා. මේක නිකන් බලා ගන්න මේ රැකියාවේ වැටුප් වල අතෘප්තිය නිසා ඇති වෙන්න පුළුවන් කරුණු විදිහට. එතන අපි බලමු වේතන සඳහා බලපාන සාධක මොනවද? දැන් වැටුප් සකස් කරගන්න බැරි ආයතනයක වැටුප් සකස් කරගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට ඔක තේරෙන්නේ නැහැ. දින වැටුප් ව්‍යුහයත් එක්කලා අනුගත වෙලා කරගෙන යන නිසා. නමුත් ඇත්තටම කාලෙන් කාලට වැටුප් ව්‍යුහ සකස් කරන්න ඕනේ. ඒ සකස් කරන්න බලපාන දේවල් තමයි මේ. දැන් රාජ්‍ය බැංකුවල නම් වෙන කිසිම දෙයක් තමයි බලපාන්නේ වෘත්තීය සමිතියත් එක්කලා තියෙන සාමූහික ගිවිසුම් විතරයි. මේ අවුරුදු 100ට කීයක් වැඩි කරනවද ඒක විතරයි. පර්ෆෝමන්ස් ඉවැලුවේෂන් එහෙම කිසි දෙයක් සම්බන්ධ වෙන්නේ නැහැ ඒකට. ඒ නිසා
එක්තරා අභිජයක ගැටලුත් සහගත තත්ත්වයක විස්තර තියෙනවා සමානලාට ඉතින් අර මුල්‍ය ආයතන හොඳට ලාභ තියෙන නිසා ලොකු ගැටලුවක් පේන්නේ නැහැ. හරි. ඒක වේතන සඳහා බලපාන සාධක වලට තියෙනවා රාජ්‍ය නීති. 1941 අංක 27 දරන පඩිපාලක සභා ආඥා පනත වාරයේදී කියවා වගේ. ඒ ආඥා පනත යටතේ පඩිපාලක සභාවල් එක එක ශේෂ්ත්‍ර වලට පිළිතලා තියෙනවා. එක එක ශේෂ්ත්‍ර වලට පිළිතලා තියෙනවා. මේ ශේෂ්ත්‍ර වල අය වරින් වර රටේ වෙනස් වෙච්ච තත්ත්වයන් එක්කලා අධ්‍යයනය කරලා අවශ්‍ය අවම වැටුප කම්කරුවන් සඳහා වෙන අවම වැටුප තීරණය කරනවා. ඒතර අනිවාර්යයෙන්ම මේ අදාළ ආයතනට සිද්ධ වෙනවා මේ අවම වැටුපට අනුගත වෙලා රාජකාරී කරන්න. ඒගොල්ලෝ ඒ වතුකම් කරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් අවබෝධයක් ඇති පත්‍ර එහෙම බලන අය ප්‍රවෘත්ති බලන අය ඒකෙදී ඕගොල්ලන්ට තේරෙනවා ඇති මොකක්ද ගැටලුව කියන එක. ඊළඟ 54 අංක 19 වෙනි දරන සාපු හා කාර්යාල සේවක පනතේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩක් වෙලාට අනෙකුත් ප්‍රතිලාභ මැටර්නිටි ලීව් ඊළඟට දැන් දරුවා ලැබුණායින් පස්සේ ඒ මාත් ලබා දෙන පහසුකම් ඒවා මෙයා වෙනස් වෙනකොට ඒක පිරිවැයට එකතු වෙනවා. හරි. ඒක පිරිවැයට එකතු වෙනවා. ඒතර වැටුප් සකස් කිරීමේදී ඒව සලකා බලන්න සිද්ධ වෙනවා. ඊළඟට තමයි රාජ්‍ය සේවකයන් සඳහා රාජ්‍ය අයවැය යෝජනා. රාජ්‍ය සේවකයන්ට වරින් වර වැටුප් පැටි වෙන්නේ අයවැය යෝජනා මගින්. අයවැය යෝජනා මගින්. ඒතර පෞද්ගල අංශයේ සේවකයන්ට එහෙම අයවැය යෝජනා මගින් වැටුප් දෙන්නේ නැහැ. ඒකට ගොඩක් වෙලාට අයවැය යෝජනා ඉදිරිපත් කරාම රජය ඉල්ලීමක් කරනවා. ඒක ගැන සලකලා පෞද්ගලික අංශයේ වැටුප් එහෙමත් වැඩි කරන එක. ඒතර පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන්නේ ආයතනයේ performance සහ සේවකයා ලබා දෙන performance මත. ඒකට ඒ වගේ තත්ත්වයක් තමයි රාජ්‍ය අයවැය යෝජනා සම්බන්ධයෙන් තියෙන්නේ. ඊළඟ වෘත්තීය සමිති තමයි ප්‍රබලම සාධකයක් වන්නේ ගොඩක් තැන්වල රජයේ සහපෞද්ගලික ආයතනවල වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන්. දැන් රාජ්‍ය බැංකුවල වෘත්තීය සමිතිය ලංකා බැංකු සේවක සංගමයේ තමයි ප්‍රබලම බලපෑමක් කරන්නේ වැටුප් වැඩි වීම සම්බන්ධයෙන්. දැන් මේ දවස්වල මම හිතන්නේ සාමූහික විසුමක් සඳහා යෝජනා දීලා තියෙනවා. දැන් ඒක අත්සන් කරලා තියෙන අවබෝධයක් නෙමෙයි. ඒතර ඊළඟ අවුරුදු තුන සඳහා 2023 අවුරුදු සඳහා සාමූහික විසුමක් අත්සන් වෙනවා. ඒකට ලංකා බැංකු සේවක සංගමයත් එක්කලා රාජ්‍ය බැංකුවට අමතරව තව බැංකු කීපයක් තියෙනවා. ඒ සියල්ල අත්සන් කරාම ඒක සම මට්ටමේ වැටුප් ලැබෙනවා. එතනදී සේවකයන්ගේ කාර්යඵල සාධනය රැකියාව වෙනස් වීම ඒවා මේවා නෙමෙයි බලපන්නේ වෘත්තීය සමිතියේ ඉල්ලීම තමයි මූලිකවම බලපන්නේ. ජීවන වේදම සාධකයක් වෙනවා වැටුප් වැඩි කරන්න. දැන් ජීවන වේදම වැඩි වෙනකොට ඒ අනුව දැන් උදාහරණයක් විදිහට දැන් තාක්ෂික තේනවා මේ ජීවන වේදම වැඩි වෙනකොට දැන් බස් කර්මාන්තයේ ඉන්න අයගේ ඕනම කර්මාන්තයේ ඉන්න අයගේ වැටුප් වැඩි වෙනවා. වියදම් වැඩි වෙනවා. ඒතකොට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඊට සාපේක්ෂව ආදායම් වැඩි කරගන්න සහ වැටුප් වැඩි කරගන්න. හරි. ජීවන වියදම් වැඩි වෙනකොට cost of living එකට සාපේක්ෂව දැන් බැංකුවල මම හිතන්න දෙනවා cost of living එකට ඒකට ගෙවන්න යම්කිසි නිශ්චිත ගාණක්. ඒතර ඒක වැඩි වෙනකොට අඩු වෙනකොට තමන්ගේ වැටුප වැඩි වීම සහ අඩු වීම සිද්ධ වෙනවා. ශ්‍රම වෙළඳපොළ සැපයුම සහ ඉල්ලුම. දැන් ශ්‍රම වෙළඳපොළේ සේවකයන් වැඩි නම් සමහර මානව සම්පත් සැලසුම් කරනදී අපි කතා කරේ යම් රැකියාව තියෙනවා ඒවා රූටින් ජොබ්. ඒකට තියෙන සැපයුම වැඩි නම් ඒක ගෙවන්න ඕන වැටුප. දැන් කම්කරු ශ්‍රේණි සඳහා හරි. කම්කරු ශ්‍රේණි සඳහා අඩුම වැටුප් ලැබෙන්නේ නොයේ හේතුව නිසා තමයි හේතුව. ඒක තමයි පාලනය කරන නීති නැහැ. පරිපාලක සභා ආඥාපන තැන්නාම. අනිත් එක ඕනතරම් එදිනෙදා කම්කරු හොයාගන්න පුළුවන් අවස්ථාවකදී අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ වැටුප අඩු වෙන්න ඒකට හේතුවක් වෙනවා. විශේෂඥයෝ විශේෂ ධර්මයක් විශේෂ ප්‍රාගුණ්‍යයක් අවශ්‍යය. එහෙම භාවිතා කරන රැකියාවන් තිබුණොත් එහෙම ඒ රැකියාව සඳහා වන ඉල්ලුම වැඩි.
අදාළ සේවකයන් අඩුයි. එතකොට අනිවාර්යයෙන්ම වැඩි වැටුපක් ඒවට ගෙවන්න. ඒකට රැකියාව වෙනකොට ඉල්ලුම හා සපයීමට සිද්ධ වෙනවා වැටුප් වෙනස් කරන්න. ඵලදායීතාව දැන් ආයතනයේ ඵලදායීව කරගෙන යනවා නම් අනිවාර්යයෙන්ම ඒක හේතුවක් වෙනවා සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න. ප්‍රොඩක්ටිවිටි වැඩි වුණාම ඒකේ කොටස සේවකයන්ටත් ලැබෙනවා. වේතන ගෙවීමේ හැකියාව. දැන් මේ දවස්වල බුරු වැටුප් වල ගැටලුව තියෙන්නේ මොන්නේ මේ වේතන ගෙවීමේ හැකියාව. දැන් රජයේ ආදායම් ගොඩක් අඩු වෙලා තියෙන නිසා නේද? රජය කියන්නේ මේක කරන්න බෑ කියන එක. වේතන ගෙවීමේ හැකියාව හේතුවක් වෙනවා වැටුප් වැඩි කිරීම සඳහා. ඒ වගේම තමයි පෞද්ගලික ආයතනයක වුණත් රජයේ ආයතනයක වුණත් වැටුප් ගෙවන්න පුළුවන් වෙන්නේ වැටුප් වැඩි කරන්න පුළුවන් හැකියාව තියෙන විතරයි. ඒක සම්බන්ධයෙන් තීන්දුව ගන්න වෙනවා කළමනාකරුවන්ට. අනික තරඟකාරී වේතන. ඒකට යම් අර බාහිර සාධාරණත්වයත් එක්කලා මේක එකතු වෙනවා. ආයතනවල තරඟකාරී ආයතනවල සමාන ආයතනවල වැටුප් වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා තරඟකාරී ආයතනවල වැටුප් වැඩි කරන්න නැත්නම් මොකද හේතුව වෙන්නේ මේ ආයතනයේ සේවකයෝ අනිකුත් තරඟකාරී ආයතන වලට යනවා. සේවක පිරිවැටුම ලේබර් ටර්න් ඕවර් එක වැඩි වෙනවා. ලේබර් ටර්න් ඕවර් එක වැඩි වෙනවා. ඒ සේවකයන් ආයතනයකින් ඉවත් වෙනවා කියන්නේ නිරන්තරයෙන් ඒක ආයතනයට හොඳ නැහැ. ආයතනයට හොඳ නැහැ. සේවකයෝ ආයතනය තුළ රැඳිලා ඉන්න නම් එන තරඟකාරී වේතන මත වේතනවල වෙනස්කමක් කරන්න ඕනේ. ඒ වගේම කරුණු අපිට පුළුවන් ප්‍රධාන කොටස් හතරයි. දැන් ශ්‍රම වෙළඳපොළ තත්ත්වය. උදාහරණ ශ්‍රම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම් කියන එක මත ඒකට ආර්ථිකය ඔය ජීවන වේදම මොනවාද ඵලදායීතාව තරඟකාරී වේතන ඒව ආර්ථික සාධක වෙනවා. ඊළඟ වෘත්තීය සමිති තනිකරම ඒක විතරයි. සා රජය රජයෙන් ඔය පනවන නීති රීති නේ ඒ වගේ දේවල් ඔය කියපු කරුණු ටික මේ ප්‍රධාන කරුණු හතර යටතේ අපිට ඕන වෙනම වර්ග කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් වැටුප් වැඩි කිරීම සඳහා බලපාන ඒ ආයතනයට සුවිශේෂ වෙච්ච පොදු සාධකයක් නෙමෙයි. ඒ වගේම මේ පුද්ගලයන්ට සුවිශේෂ වෙච්ච සාධක ගණනාවක් තියෙනවා. දැන් සේවකයාගේ පළපුරුද්ද. ඒ අනිවාර්යයෙන්ම ආයතනය තුළ සේවකයාගේ පළපුරුද්ද වැඩි වෙනකොට එකම ශ්‍රේණියේ වුණත් පළපුරුද්ද අඩු සේවකයෙක්ට වඩා පළපුරුද්ද වැඩි සේවකයෙක්ට වැටුප වෙනස් කරන්න ඕන, වැඩි කරන්න ඕන. ඔය salary increment වැටුප් වර්ධක වලින් කරන්නේ අන්න ඒක තමයි. ඒත් වැටුප් වර්ධකයකදී එකම ශ්‍රේණියේ ඉන්න විවිධ කාල සීමාවන් ඒ ශ්‍රේණියේ හිටපු සේවකයෙක්ගේ වැටුප් වල වෙනස්කම් තියෙනවා. ඒක වැටුප් වර්ධක වලින් මෙන්න මේ සේවකයාගේ පළපුරුද්ද අනුව වැටුප් වෙනස් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම පළපුරුද්ද වැටුප් වැඩි වීමට බලපාන සාධකයක්. ඒක කරන ක්‍රමවේදය තමයි salary increment වලින් වැටුප වෙනස් කරන එක. අධ්‍යාපන සුදුසුකම්. ඒක එක රැකියාවන් සඳහා වන අධ්‍යාපන සුදුසුකම් තියෙනවා. හරි. වැටුප් වැඩි වෙන්න හෝ සමහර දීමනා එකතු වෙන්න යම් යම් අධ්‍යාපන මට්ටම් සම්පූර්ණ කරගන්න අවස්ථාවක් තියෙනවා නේ. තමට රැකියාවේ ස්ථිර වෙන්න. ඒ රැකියාව ස්ථිර වුණොත් එහෙම වැටුප වෙනස්. රැකියාව ස්ථිර නැත්නම් වැටුප වෙනස්. දැන් IBSL මේ සිලබස් එක සමත් වීම. එහෙම නැත්නම් වෙනත් උපාධියක් සමත් වීම මොනවා හරි. එහෙම නැත්නම් තව මොනවා හරි වෘත්තීය සුදුසුකමක් සපුරා ගැනීම. ඒක තේරෙනවනේ අධ්‍යාපන සුදුසුකම වෙනස් වෙනවා. සේවා නියුක්තියන්ගේ ස්ථාවර භාවය. ඒක ස්ථිර සේවකයෝද අනියම් සේවකයෝද දෛනික කම්කරුවෝද ඔන්නෝයි කියන කරුණු මත වැටුප් වෙනස් වෙනවා. ඒ වෙන්න පුළුවන් අනතුරු. දැන් අනතුරුදායක රැකියාවන් වලට සාපේක්ෂව ඒ එකම ශ්‍රේණිය වුණත් ඊට වඩා අඩු අනතුරුදායක තත්ත්වයක ඉන්න සේවකයන්ට වඩා වැඩි වැටුපක් ගෙවන්න ඕන. ආයතනය තුළ ආර්ථිකය තුළ ආයතනයේ භූමිකාව. දැන් ආර්ථිකය තුළ බලන්න මේ මොනවාද මුල්‍ය ආයතන බැංකු වල භූමිකාව ඉතාම ඉහළයි. ඒකට ඒගොල්ලෝ වැඩි වැටුප් ගන්නවා. මේ ආර්ථිකයේ යම් සමහර දේවල්වලට දායකත්වයේ දක්වන ආකාරය අනුව වැටුප් වල වෙනස්කම් තියෙනවා. ඊළඟට නිපදවන භාණ්ඩය හෝ සපයන සේවාවට තියෙන ඉල්ලුම. ඒ ඉල්ලුම වැඩිනම් ආයතනයට ඵලදායීතාවය වැඩි වැටුප් ගෙවන්න පුළුවන්. ඒ ආයතනයට තියෙන සුවිශේෂීභාවය හෝ
ඒ ආයතනය තුළ සේවය කරන සේවකයන්ට තියෙන සුවිශේෂීභාවය මත වෙනස් වෙන සාධක. අර උඩ කියපු සාධක එහෙම නැතුව පොදුවේ බලපාන සාධක. රාජ්‍ය නීති ගත්තොත් එහෙම යම් කිසි ශේෂ්ත්‍රයකට දැම්මම මේ ශේෂ්ත්‍රයටම බලපානවා. ඒතර වෘත්තීය සමිතිය වලට බලපෑම ඒ ඔය පරිබාහිරයි. ඊළඟ විදිහම කියන්නේ පොදු සාධකයක්. මේවා බාහිර පරිසරයේ තියෙන පොදු සාධක. එතකොට මේ කියන්නේ පුද්ගල සාධක කියන්නේ ආයතනයේ අභ්‍යන්තර ශක්තියන් සහ දුර්වලතා මත රඳා පවතින සාධක කියලා අපිට ගන්න පුළුවන්. අභ්‍යන්තර ශක්තියන් වැඩි වෙන සාධක තියෙනවා, අභ්‍යන්තර ශක්තියන් අඩු වෙන සාධක තියෙනවා. සේවකයාගේ පළපුරුද්ද වැඩි වෙනවා කියන්නේ අභ්‍යන්තර ශක්තියන් වැඩි වෙනවානේ. අධ්‍යාපන සුසුකම් වැඩි කියන්නේ අභ්‍යන්තර ශක්තියන් වැඩි. භාණ්ඩයට ඇති ඉල්ලුම් වැඩි කියන්නේ අභ්‍යන්තර ශක්තියන් වැඩි. ආයතන තුළ ආර්ථිකයේ වුණාව ඉතාම හොඳින් වෙනවා කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි. ඒ අනුව වැටුප් වෙනස් වෙනවා. අපි බලමු වේතන කළමනාකරණය සඳහා භාවිත කරන මූලධර්ම. වේතනයක් ගෙවන්න මූලිකවම ඒ රැකියාව තුළ තියෙන මූලික කරුණු කීපයක් සලකා බලන්න ඕන. වේතනයක් ගෙවන්නේ රැකියාව තුළ තියෙන මූලික කරුණු කීපයක් සලකා බලන්න ඕන. ඒ මූලික කරුණු ටික තමයි කොම්පිටන්සි හැකියාව, effort මහන්සිය, responsibility වගකීම සහ working condition රැකියා තත්ත්වයන් කියන ඒවා තමයි මූලිකවම රැකියාවක් අග යන්න එහෙම නැත්නම් රැකියාවකට වැටුප් ගෙවන්න සකස් කරන සලකා බලන සාධක. මේ සාධක සලකලා කොහොමද මේ වැටුපක් සකස් කරන්න කියන එක පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරනවා. ඒක උගලන්ට මේ දැන ගැනීම සඳහා පමණයි. හරි. ඒකේ මම සරලව කියන්න කොහොමද ඒක පාවිච්චි හදන්නේ කියන එක. නමුත් ඒක මූලධර්ම මෙන්න මේ කියන රැකියාවක් තුළ තියෙන රැකියාව ඉටු කරන්න යන අවශ්‍ය වෙන කොම්පිටන්සි එක. නැත්නම් ස්කිල් එක, හැකියාව. ඒ වගේම මේකට වෙන මහන්සිය. මොනතරම් එෆර්ට් එකක් දරනවද? ඒ වගේම මේ රැකියාවේ තියෙන රෙස්පොන්සිබිලිටි එක සහ රැකියාව කරන තත්ත්වයන්, පාරිසරික තත්ත්වයන් පදනම් වෙලා තමයි රැකියාවක. මේක තමයි ජොබ් ඉවැලුවේෂන් එකේදී. රැකියාව ඇගයීමේදී කරන්නේ මෙන්න මේක තමයි. මේ කරුණු පදනම් කරගෙන රැකියාව අගයලා ඒකට වටිනාකමක් තීරණය කරනවා. ඒක තමයි ජොබ් ඉවැලුවේෂන් process එකේදී කරන්නේ. නම් වැටුප් සකස් කරන ක්‍රියාවලිය තමයි ජොබ් ඉවැලුවේෂන් කියන්නේ. රැකියාව ඇගයීම. මේකට කරුණු ගන්න කොහෙන්ද? ජොබ් ඇනලිසිස් එකේ. රැකියාව විශ්ලේෂණය කළා මේ තත්ත්වයන් ඔක්කොම මේ කරුණු හොයාගන්නවා. වෙළඳපොළ වැටුප් සමග සංසන්දනය කරන්න ඕන. රැකියාව සහ පුද්ගලයා අතර වේතන. යම් හදාගත්තන් පස්සේ එකම රැකියාව කරන විවිධ පුද්ගලයෝ වෙනවා. පළපුරුද්ද අතින් ඒවා මේ අතින් වෙනස් අය. ඒතර ඒ අනුව මේ රැකියාව ගැලපෙන්න ඕන. නම් පුද්ගල රැකියාව ගැලපුණා. හරි. සමාන රැකියාව සඳහා සමාන වැටුප්ද එක වෙනස් රැකියාව සඳහා වෙනස් වැටුප් දාන්න අර කියපු අභ්‍යන්තර සාධාරණත්වය. වෘත්තීය සමිතිය වල අදහස් සැලකිල්ලට ගන්න ඕන වැටුප්. ඒකද එහෙම නැත්නම් වෙන්නේ වැටුප සේවකයාගෙන් පරිබාහිර සාධකයක් වෙනවා. ඒකවල ගැටලු ඇති වෙනවා. දැන් මේ අපේ ඇතිලා තියෙන ගැටලු ඒ වගේ දේවල්. ප්‍රමාණවත් වෙන්න ඕන. හරි. absolute equity, equity ඒ වගේ දේවල්. සාධාරණ equitable salary එකක් වෙන්න ඕන. මේකෙන් සේවකයා තුළ අභිප්‍රේරණයක් ඇති වෙන්න ඕන. ඒ වගේම වැටුපටලා දරන පිරිවැයට වඩා ලැබෙන ප්‍රතිලාභ වැඩි වෙන නැත්නම් ආයතනයේට සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එකක් ගන්න බෑ. ආයතනයේට සේවකයාට ආරක්ෂා. ඒකට සේවකයාගේ යම් කටයුතු තියෙනවනේ වැටුප් අරගෙන කරන දේවල් ඒවත් ආරක්ෂා කරගෙන යනවා. මොකද ඒක දවසක එක වැටුපක් එක මාසෙක වැටුපක් ඊළඟ මාසෙක වැටුපක් එහෙම බෑ. අනෙක් පැත්තෙන් ආයතනය වැටුප් ගාලා නැති වෙන්නත් බෑ. ආයතනය දිගින් දිගටම ආරක්ෂාව කාර්යව යන්න ඕන. ඒකට ඒ අනුව තමයි වැටුප් සකස් කරන්නේ. සහ ඒක සේවකයට පිළිගන්න පුළුවන් දෙයක් වෙන්නේ. ඔන්න ඔය කියන මේ මූලික කරුණු වැදගත් වෙනවා වැටුප් පියුව. පිටකට බලමු කොහොමද මේ වැටුප් පියුව සකස් කරන්නේ. ඉතින් මේක දැන ගැනීම සඳහා සමහරට මේ හරි. පළවෙනි එක තමයි රැකියාව විශ්ලේෂණය කරලා ඒ විශ්ලේෂණ තොරතුරු ගන්න ඕනේ. රැකියාව විශ්ලේෂණය අපි කරන වෙලාවට නේ.
ඒකෙදි තොරතුරු දෙකක් ගන්නවා job specification job description. ඒකට රැකියාවේ කරන්න ඕන දේවල් තමයි job description එකේ තියෙන්නේ. ඒකට අවශ්‍ය සුදුසුකම් කියන පුද්ගලයාගේ සුදුසුකම් තමයි job specification එකේ තියෙන්නේ. අන්න ඒ කරුණු මත තමයි මේ රැකියාව ඇගීමට ලක් කරන්නේ job evaluation. ඒතර job evaluation process එකේදී ක්‍රමයේදී තමයි රැකියාවට කොච්චර ප්‍රමාණයක් ගෙවන්න ඕනද කියන එක ගැන තීරණය කරන්න. ඒකට පාවිච්චි කරනවා මම කලින් කිව්වා වගේ ප්‍රධාන සාධක හතරක්. ඒවා ඉතින් එක එක ක්‍රමවේදයන් තියෙනවා. මේ ක්‍රමවේදයන් වලදී තව තව අනුකොටස් වලට කඩා ගන්නවා. රැකියාව කරන්න තියෙන ස්කිල් එක නැත්නම් කොම්පිටන්සි එක. යම් රැකියාවක් කරන ඒ සේවකයා තුල තියෙන කොම්පිටන්සි එක හැකියාව. ඒ වගේම එයා දරන වෙහෙස මේ රැකියාව කරන කායික මානසික වෙහෙස. ඒ වගේම මේ රැකියාව ඉටු කිරීමේදී සේවකයාට තියෙන වගකීම. ඇත්තට මෙතන වගකීමට වඩා වගවීම. වගකීම කිව්වන් පස්සේ ඒක වගකීමක් ගන්න බලද්දී වගකීම වගවීම එකට එන්න ඕන. accountability and responsibility. රැකියාව කිරීමේදී කරන පරිසරය, රැකියා පරිසරය කාර්යාලයකද එහෙම ශේෂ්ත්‍රයකද අනතුරුදායක තැනකද ඒ වගේ දේවල්. ඔය කියන කරුණු පද රැකියාව අගයම කරන්න. අපි බලමු දැන් මේ රැකියාව අගයම කරන විවිධ ක්‍රමවේදයන් තියෙනවා. ඒකෙන් මම මේ ඔයගලන්ට එකක් පැහැදිලි කරන්න ගත්ත ක්‍රමයක් තමයි මේක. අලුත්ම ක්‍රමයක් සාධක සංසන්දන ක්‍රමය factor comparison method. ක්‍රම හතරක් තියෙනවා. job grading, job ranking, ඊළඟට factor comparison method සහ point system කියලා ක්‍රමවේදයන් හතරක් තියෙනවා. මේක නිකන් ඕගොල්ලන්ට මේ සම්පූර්ණ වෙන්න මේක කොහොමද කරන්නේ මේක point system ගැන එක වතාවක් අහලා තිබ්බා කොහොමද කරන්නේ කියන එක. මම මේ කතා කරේ factor comparison method කියන අලුත් ක්‍රමයක්. කොහොමද රැකියාවක් ඔන්න ඔය කියපු සාධක භාවිතා කරලා වර්ග කරන්න කියන එක. දැන් අර මම ඉස්සෙල්ලා කියපු කොම්පිටන්සි එක මානසික හැකියාව, කායික හැකියාව, ඊළඟට ස්කිල් වීම වැඩි කිරීමේ තත්ත්වයන්. කායික මානසික වෙහෙස එෆර්ට් එක. එෆර්ට් කියලා කියන්නේ වෙහෙස. කායික වෙහෙස, මානසික වෙහෙස, ඊළඟට ස්කිල් මෙයාට මොනවද තියෙනවද ස්කිල් නැත්නම් කොම්පිටන්සි, වගකීම වැඩ කිරීමේ තත්ත්වයන් කියලා මේ විදිහට ගන්න පුළුවන්. ඒකට පළවෙනි එක තමයි රැකියාව තොරතුරු ලබා ගැනීම. රැකියාව විශ්ලේෂණ මගින් මේ කියන මේ තොරතුරු ලබා ගන්නට රැකියාව විශ්ලේෂණයේදී තියෙනවා යම් රැකියාවක් කරන්න කොයිතරම් මානසික වෙහෙසක් ගන්න ඕනද, කොයිතරම් කායික වෙහෙසක් ගන්න ඕනද, ඊළඟට කොච්චර ස්කිල් එකක් මෙයාට තියෙන්න ඕනද, අධ්‍යාපන සුසුකම් වෙන්න පුළුවන්, වෙනත් වෘත්තීය සුසුකම් වෙන්න පුළුවන්, ඒ ස්කිල්ස් ඊළඟට මොන වගේ තැනකද කරන්නේ නේ, ඒ ඔක්කොම රැකියාව විශ්ලේෂණයේ තියෙනවා. ඒතර අපි ප්‍රධාන රැකියාව කීපයක් ඒකෙදි තෝරගන්න ඕන. දැන් මෙතනදී මම මේ මූල්‍ය ශේෂ්ත්‍රය දාලව කලමනාකරු, නිලධාරී, ලිපිකරු සහ කාර්යාල ලිපිකරු කියන්නේ ටෙලර් කියන එක ගන්නකො. කාර්යාල කාර්ය සහායක කියලා තනතුරු ප්‍රධාන රැකියා තනතුරු හතරක් ගත්තා. ප්‍රධාන රැකියා තනතුරු හදන. ප්‍රධාන රැකියා වගේ ඕනම ආයතනයක ප්‍රධාන රැකියා කීපයක් තෝරගන්න පුළුවන්. ඒතර ඒකෙදි මේ සාධක භාවිතා කරන ආකාරය අනුව ෆැක්ටර්ස් දැන් මානසික සාධකය කලමනාකරු මනස වෙහෙසනවා ගොඩක් නේ. ඒතර ඒකෙදි එයා උපරිම මානසික ඒකාග්‍රතාවයක් තියෙනකොට තමන්ගේ රැකියාව කරන. කාර්ය සහායකව එතන ඉන්නේ හතරවෙනි තැන. ඒ වගේ අපිට මේ බලපාන සාධක කොහොමද බලපාන්නේ කියන එක සම්බන්ධයෙන් වර්ග කිරීමක් කරන්න පුළුවන්. දැන් කායික වෙහෙස කියන එකේදී කලමනාකරුට දෙන්න අඩුම වෙහෙසක් දරන්න තියෙනවා. නමුත් කාර්යාල කාර්ය සහායක කියන එක නා වැඩි වෙහෙසක් දරනවා කායික වෙහෙස. දැන් නම් එච්චරම නෑ. දැන් ඉස්සරම නම් ලෙජර් උසගෙන ඉන්නවා, ලෙජර් දානවා, කොටස් දේවල් තියෙනවා. මෙහෙට යනවා එනවා. ඒක කුසලතා කියන එකේදී මෙතනදී මම මේ උදාහරණයක් විදිහට අරන් තියෙන ලිපිකරුට වඩා අඩු කුසලතා මේකක් තමයි නිලධාරී කියන එක දාලා තියෙන්නේ. ඒක මේ උදාහරණයක් විතරයි. වගකීම
නිලධාරීට සමහරට වගකීම් වැඩි. මොකද කළමනාකරුට වඩා සමහර කාර්යවලදී වැඩ කිරීමේ තත්ත්වයන් ගත්තම කාර්යාල කාර්ය සහායක තමයි අපහසුම පරිසරයක ඉන්නේ. යා දූවිලි ගොඩ යනවා, අර මේ ගබඩා කාමරයට යනවා, එළිය යනවා, ඒ වගේ දේවල්. ඒක කළමනාකරු තමයි හොඳටම පහසුකම් එක ඉන්නේ. ඒතර යාට තියෙන්නේ අඩු තක්සේරුවක්, අඩු බර තැබීමක්, ඒකදී අඩු බර තැබීමක්. ඊළඟ අපි කරන්නේ රැකියාව වර්ධනය කරායින් පස්සේ දෛනික වැටුප් සාධක අතර බෙදන්න ඕන ප්‍රතිශත අනුව. අපි ගත්තොත් කළමනාකරුගේ මානසික සාධකය 130ක් වැය වෙනවා. කායික සාධකය අඩුවෙන් වැය වෙන්නේ 10%යි. කුසලතා සාධකයක් වැඩියෙන්ම වැය වෙනවා 30%යි. වගකීම 20යි. මොකද ඒකෙදි නිලධාරීට වැඩි වගකීමක් දාලා තියෙන නිසා වගකීම 20යි සහ වැඩ කිරීමේ තත්ත්වයන් තියෙන යාට පහසු තත්ත්වයක්. ඒ නිසා අපි යාට ඒකෙදි අඩු ප්‍රතිශතයක් දානවා. ඒතර යාගේ වැටුපෙන් වැඩි ප්‍රතිශතයක් වෙන්නේ මානසික සහ කුසලතා කියන සාධක දෙකට. ඒ අනුව 130ක් 30ක්. ඒක එකතුව ගත්තාම 30යි 10 40 70 100ක් නිලධාරීන්ටත් ওই විදිහට බෙදෙනවා. මොම එයාගේ මේ සාධකවල බලපෑමේ ප්‍රතිශත අගයක් ගණනය කරනවා. ඒ අනුව දෛනික වැටුප කොච්චරද කියලා. දැන් රුපියල් 4000 නම් එයාගේ දෛනික වැටුප. මේ උදාහරණ විතරයි හොඳේ. කළමනාකරුගේ වැටුප ඒකෙන් 130ක් කියන්නේ 1200ක්. ඒතකොට එයාට අපි 1200ක් ගෙවන්නේ එයාගේ මානසික සාධකය වැඩිම වැය වෙන නිසා. එයාට තව 1200ක් ගෙවනවා එයාගේ කුසලතා වැඩිම එයා පාවිච්චි කරන නිසා. ඒතකොට කළමනාකරුවේ තමා මානසිකව සාධක භාවිතා කරන්නේ නැත්නම් කුසලතා කියන සාධක භාවිතා කරන්නේ නැත්නම් අන්නයට 1200ක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අර පැකියා ඇගීමේදී කරන්නේ. performance evaluation එකේදී කරන්නේ අන්න ඒක තමයි. නමුත් මේ සාධකය අපි හදලා තියෙනවා. හරි සාධකය අපි හදලා තියෙනවා. તો කායික වෙහසක් අඩු වෙන අපි යාට ඒකට අඩුවෙන් ගෙවන්නේ 400යි. 10%යිනේ. සා වැඩ කිරීමේ තත්ත්වයන් එයාට අහිතකර විදිහට බලපෑන්නේ නැතිනම් අපි යාට ඒකට ගෙවන්නේ අඩු ගන්න. අනිත් පැත්තෙන් බලන්න ලිපිකරුවෙක්ට ඔය කාර්යාල සහායකයාට 1000ක් ලැබෙනවා නම් දවසක එයාට මේ විදිහට බෙදෙනවා. මේක පිළිබඳව ඔයගලන්ට අවබෝධයක් ගන්න බෑ. මේක මේ උදාහරණයක් විතරයි දීලා තියෙන්නේ. මේ ස්ටෙප්ස් ටික දැනගත්තම ඇති. රැකියා තොරතුරු ලබා ගැනීම, ප්‍රධාන රැකියා කීපයක් තෝරා ගැනීම, ඉහත කරුණු මත. ඉහත කරුණු කියන්නේ මේ මානසික, කායික කුසලතා වගකීම් අන්නේ කියන කරුණු මත මේක බෙදනවා. වර්ග විවිධ කරුණු මත රැකියා වර්ග කරනවා, ග්‍රේඩ් කරනවා. යනෝ ප්‍රතිශතයන් තීරණය කරනවා සහ වැටුප ඒ අනුව බෙදනවා. ඊළඟට අපි සාධක සංසන්දන පත්‍රයක මේ තත්ත්වයන් වාර්තා කරනවා. දැන් අපි රුපියල් 100 ඉඳන් 1200 වෙනකම් මේ පැත්තට දාගන්නවා. අනිත් පැත්තේ තියෙන මේ x අක්ෂයේ තියෙන්නේ අර සාධක හතර. දැන් මානසික සාධකය ගත්තොත් එහෙම මානසික සාධකය සඳහා කාර්යාල කාර්ය සාධකයේ සහායකයාට ගෙන රුපියල් 100යි. එහෙනම් අපි එතන ප්ලේස් කරනවා කාර්යාල කාර්ය සහායක කියලා. ඒ PN. මානසික සාධකයේදී රුපියල් 1200ක් ගෙවනවා කළමනාකරු. අපි එතන ප්ලේස් කරනවා කළමනාකරු. ඔය විදිහට මේ සාධකය ගත්තොත් එහෙම අපිට මේ 100 ඉඳන් 1200 වෙනකම් මෙතන ගත්තු රැකියාව නිසා මේ විදිහට ප්ලේස් කරන්න පුළුවන්. අපි ගත්තොත් දැන් අතරමැද රැකියාව අපිට මේ අතරමැද තැනක ප්ලේස් කරන්න පුළුවන්. කොහොමරි මේ තියෙන රැකියාව හතර මේ විදිහට ප්ලේස් කරනවා. දැන් මම මෙතන 350 කියලා අරන් තියනවා 300 400 අතර. එතකොට මෙතන ඒ අර ආපු ගහන නිසා නැත්නම් ඔයගොල්ලෝ එතන ඇත්තටම සකස් කරගන්න ඕන 100 150 ඒ විදිහට. මොකද ඒ වගේ ඒවා එන්න පුළුවන් නිසා. මේ විදිහට ප්ලේස් කරාම මේ තනතුරු ටික මේ සාධක සංසන්දන පත්‍රයේ මේ විදිහට තමයි තියෙන්නේ. හරි. ඒ අනුව ඊළඟ පියවර තමයි ආයතනයේ තියෙන අනෙකුත් සියලුම රැකියාවන්. ආයතනයේ තියෙන අනෙකුත් සියලුම රැකියාවන් වල මේ සාධක හතර බලපාන ප්‍රමාණය අනුව මේ chart එක ඇතුලේ ප්ලේස් කරගන්න. හරි. මේ chart එක ඇතුලේ ප්ලේස් කරනවා. ලිපිකරු සහ නිලධාරිය අතර තනතුරක් තියෙනවා නම් ඒතර ඒ සාධක මේකෙදි බලපාන ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ අනුව ප්ලේස් කරනවා.
මේ විදිහට අපිට පුළුවන් ආයතනයේ තියෙන සියලුම රැකියා සඳහා දෛනිකව ගෙවන්න ඕන වැටුප මොකක්ද කියලා තීරණය කරගන්න. මේක තමයි ජොබ් ඉවැලුවේෂන් කියන්නේ. එහෙනම් රැකියාව සඳහා බලපාන සාධක මත පදනම්ව රැකියාවේ වටිනාකම තීරණය කිරීමේ ඉවැලුවේෂන් ඒවත් රැකියා ඇගයීම කියලා කියනවා. දැන් මේ එක ක්‍රමයක්. තව තියෙනවා පොයින්ට් සිස්ටම් කියලා. ඔය හැම එකම ඔයගොල්ලෝ දැනගන්න අවශ්‍ය නැහැ. මේක වුණත් මේ ස්ටෙප්ස් ටික විතරක් දැනගන්න මේ chart එකේ තියෙන ඉලක්කම් ඒවා පිළිබඳ අවබෝධයක් මේ මතක තියාගන්න ඉන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳේ. ස්ටෙප්ස් ටික විතරක් දැනගත්තම ඇති. මේ කියන කරුණු මත පදනම් වෙලා අපි ඔන්න රැකියාව ඇගීම කරා. රැකියාව ඇගීම කරාට පස්සේ දැන් අපේ ආයතනය ඇතුලේ විවිධ රැකියාවන් සඳහා කරන දෙවන දෛනික වැටුප් පිළිබඳව අවබෝධයක් තියෙනවා. දෛනික වැටුප් පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඊළඟට අපි කරන්න ඕන එළියේ තියෙන වැටුප් එක්කලා සංසන්දනයක් කරන්න ඕන. වේජ් සර්වේ එක. එළියේ කළමනාකරුවෙක්ට දැන් අපි මුල්‍ය ආයතනයක් ගන්න අපි මුල්‍ය ආයතනයක් කියනකොට මෙතන දැන් අපේ බැංකුවේ කළමනාකරුවෙක්ට මෙච්චර ගෙවනවා නම් එළියේ ඉන්න කෙනෙක්ට කොච්චර ගෙවනවද අන්න ඒ අනුව අපි ඒක සකස් කරනවා. ඒක තමයි බාහිර සාධාරණත්වය සහතික කරන්න තියෙන ක්‍රමවේදය. එහෙනම් එක්ස්ටර්නල් සැලරි එකත් එක්කලා සංසන්දනය කරලා අපේ සැලරි එක ඇඩ්ජස්ට් කරනවා. අපි හිතමු එළියේ 4200ක් ගෙවනවා. ඉතින් අපි 4000ක් ගෙවනවා. ඒතකොට ඒක අවශ්‍ය නම් සකස් කරන්න පුළුවන් නැත්නම් මේ විදිහට කියන්න පුළුවන්. එළියේ 6000ක් ගෙවනවා අපිට 4000ක් ගෙවන්නේ කලවනාවකට. එහෙනම් අපිට සිද්ධ වෙනවා අටිම ගානේ 4000 කියන එක වෙනස් කරන්න. නේ? වෙනස් කරන්න. ඒක එළියේ තියෙන රැකියාවත් එක්කලා සංසන්දනය කරලා පේ සර්වේ එකක් කරනවා ඒකට. එළියේ තියෙන රැකියාව දෛනික වැටුප් සම්බන්ධයෙන් සමීක්ෂණයක් කරලා අපේ එකත් එක්කලා සකස් කරන සංසන්දනය කරන්න ඕනේ. සංසන්දනය කරලා වැටුප් ව්‍යුහය සකස් කරන්න ඕනේ. සංසන්දනය කරලා වැටුප් ව්‍යුහය සකස් කරන්න. එතකොට ඒකේ තියෙනවා වැටුප් ව්‍යුහයේ අර කියන මූලික රැකියාවන් වලට ගෙවන මධ්‍ය වැටුප. හරි. දැන් අපි තුමු කළමනාකරුවෙක්ට ගෙවන වැටුප 4000 කියනකො දෛනික වැටුප. ඒ 4000 කියන එක තියෙනවා. අපි ඔක ඕනනම් 30න් වැඩි කරලා 1,20,000 කියලා අපි වැටුප සකස් කරනවා කළමනාකරුවෙක්ට. දෛනික ඒ කියන්නේ මාසෙට දවස් 30යි කියලා අරගෙන. දවසට 4000 නම් දවස් 30ට 1,20,000යි. දවසට 1000 නම් කම්කරුවෙක්ට එමෙතන පියෙක්ට මාසෙට 30000යි. ඒ විදිහට සකස් කරනවා. ඒකට 30000යි. දැන් ඊළඟට අපි සකස් කරන්න ඕන මධ්‍ය වැටුප සකස් කරාට පස්සේ ඒක තමයි වැටුප් ව්‍යුහය. වැටුප් ව්‍යුහය. එතකොට මේ පැත්තේ වම් පැත්තේ ග්‍රාෆ් එකක් හදනවා. ග්‍රාෆ් එකේ x අක්ෂයේ තියෙන්නේ රැකියාවන් ටික. හරි. x අක්ෂයේ තියෙන රැකියාවන් ටික. y අක්ෂයේ තියෙනවා වැටුප් ව්‍යුහ. දැන් කම්කරු තමයි අඩුම තියෙන්නේ. ඒතර එයාගේ වැටුප 1000යි කියලා ලකුණු වෙනවා. ඊළඟට තියෙනවා කම්කරුවෙක්ට ඊළඟට තියෙන තනතුර තමයි මේකේ හැටියට ලිපිකරු. ඒ ලිපිකරුගේ 1500 වලදී ඒ විදිහට එතන මධ්‍ය වැටුප සකස් කර ගන්නවා. ඊළඟට නිලධාරී රුපියල් 3000යි 2000යි කියලා නේ ලිපිකරු දෙකේ. නිලධාරී 3000යි කියලා ලකුණු කර ගන්නවා. ඊළඟට 4000යි කියලා කළමනාකරුගේ සටහන් කරනවා. ඒ මධ්‍ය වැටුප. ඒක අපිට පේනවා ක්‍රමයෙන් වැඩි වෙන ට්‍රෙන්ඩ් එකක් තියෙනවා නේ. ක්‍රමයෙන් වැඩි වෙන ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. තනතුර වෙනස් වෙනකොට එයා වැඩි වෙනවා. ඊළඟට අපි සකස් කරගන්න ඕන වැටුප් තල. අන්න වැටුප් තල සකස් කර ගැනීමේදී තමයි අර පුද්ගලයන්ගේ තියෙන පෞද්ගලික සුදුසුකම් හරි සලකා බලන්න. සමහර පුද්ගලයෝ ඉන්න පුළුවන් එකම ශ්‍රේණියේ කාලය වෙනස්. එක්කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එක අවුරුදු 2යි, තව එක්කෙනෙක්ගේ 4යි, තව අවුරුදු කෙනෙක්ගේ 6යි. ඒතර අපි හිතමුකෝ
කළමනාකාර ශ්‍රේණියේ එහෙම නැත්නම් ලිපිකාර ශ්‍රේණියේ 2000 නේ කියවන්නේ. ඒතර 2000 අවුරුදු 2ක් එක්ස්පීරියන්ස් එක තියෙන එක්කනටත් 2000යි. අවුරුදු 4ක් තියෙන එක්කනටත් 2000යි. අවුරුදු 6ක් තියෙන එක්කනටත් 2000යි. ඒක වැරදිනේ නේ. ඒතර අන්න ඒගොල්ලන්ගේ පෞද්ගලික වෙනස්කම් සලකලා බලලා පුද්ගල සාධක සලකලා බලලා අපිට සිද්ධ වෙනවා වැටුප් තල සකස් කරන්න. එහෙම නම් අර මධ්‍ය ලක්ෂ්‍ය වෙච්ච 2000 උඩටයි යටටයි සකස් කර ගන්නවා. හරි 2000 උඩටයි යටටයි සකස් කර ගන්නවා. ඒතර සමහරවිට 2000 උඩ මට්ටම සකස් කරනකොට ඊළඟ තලයේ වෙච්ච 3000 උඩට යන්න පුළුවන් වෙයි. ඒක එක ශ්‍රේණියක ලිපිකරු ශ්‍රේණියේ ඉන්න පුළුවන් අවුරුදු ගාන සලකලා බලලා අපිට ලිපිකරු ශ්‍රේණියේ කිසිම අමතර වෙනත් සුදුසුකමක් නැතුව අවුරුදු 12ක් හිටියොත් එතන අවුරුදු 10ක් හිටියොත් එයාට පුළුවන් ඊළඟ ශ්‍රේණියට උසස් වීමක් ලබා ගන්න. මොනවාද? අවුරුදු 10ක ලිපිකාරු ශ්‍රේණියේ පුද්ගලයෙක්ට ඊළඟ තරංග විභාගයේ මාර්ගයෙන් නිලධාරී ශ්‍රේණියට උසස් වෙන්න පුළුවන්. ඒ බැංකුවේ උසස් වීමේ ක්‍රමවේදය තියෙන එක. අපි හිතමු නිලධාරී ශ්‍රේණිය ලිපිකරු ශ්‍රේණියේ යම් පුද්ගලයෙක් ඉන්නවා එයාට උපාධියක් තියෙනවා. එයා මොනවා හරි බාහිර අධ්‍යාපන සුදුසුකමක් වැඩි කරගෙන තියෙනවා. එහෙනම් එයාගේ ඒ අධ්‍යාපන සුදුසුකමට සැලකිල්ලක් තියෙන්න ඕනේ. ඒ අධ්‍යාපන සුදුසුකමට සැලකිල්ලක් තියෙන්න ඕනේ. එහෙනම් ඒ පුද්ගලයාට ඊට වඩා අඩු කාලයකදී අවුරුදු 10කදී නෙමෙයි ඊට වඩා අඩු කාලයකදී ඊළඟ නිලධාරී තනතුරට යන්න පුළුවන් වෙන්න සකස් කරන්න ඕන. අන්න එතනදී අපි සකස් කරනවා මේක උසස් වීමේ ක්‍රමවේදයේදී අවුරුදු 5ක් සහ මොනහරි ආයතනයේ නම් කරන උපාධි සහතිකයක් සමග විභාගයට පෙනී ඉඳලා නිලධාරී තනතුරට යන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් එයාගේ ලිපිකරු තනතුරේ එයාට තියෙන්නේ 2000ට අඩුවෙන් 1800යි යාගේ වැටුප. 1800 එක්කනට පුළුවන් අවුරුදු 5ක් සම්පූර්ණ වෙලා නම් උපාධියකුත් තියෙනවා නම් ඊළඟ නිලධාරී තනතුරට ඉල්ලලා විභාගය සමත් කළා යන්න ආයතනයේ අවස්ථාව සකස් කරලා තියෙනවා. හරිද? එහෙමනම් අන්නේ එකම ශ්‍රේණී පුද්ගලයන්ගේ තියෙන විවිධ වෙනස්කම් මත සලකලා අර හදාගත්තු මධ්‍ය වැටුප මධ්‍ය වැටුප උඩටයි යටටයි එකතු කරනවා වැටුප් තල. මේ මධ්‍ය වැටුප් තලයට ඔයාලට දැන් පැහැදිලි ඇති ඒකනේ. මධ්‍ය වැටුප් තලයට y අක්ෂය දිගේ උඩටයි යටටයි. එතකොට ලොකු පෙට්ටියක් තමයි එතන හැදෙන්නේ. හරි? ඒතර ඊළඟ අපි ලිපිකර ගත්තොත් ඊළඟ මේ තනතුර තමයි නිලධාරී තනතුර. ඒතර එයාගේ මධ්‍ය ලක්ෂ්‍ය 3000යි. ලිපිකරුගේ මධ්‍ය ලක්ෂ්‍ය 2000යි. ඒතර ලිපිකරුගේ අර වැටුප් තල හැදුවාම 3000 නිමේ ඊට තුලින් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕවර්ලැපින් වැටුප් තල එකකට එකක් ඕවර්ලැප් වෙලා යනවා. වැටුප් තල එකකට එකක් ඕවර්ලැප් වෙලා යනවා. අන්නේම ඕවර්ලැප් වෙන වැටුප් තල තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි දැන් අපි හිතමුකෝ යම් ලිපිකරු ශ්‍රේණියේ පුද්ගලයෙක් ඉන්නවා එයාට අවස්ථාවක් නැහැ උසස් වීමක් අරගෙන උඩට යන්න. ඒකට එයාගේ වැටුප 2000 ඉඳන් උඩ පැත්තට යනවා 2500 වෙනකන් යනවා කියන්නකෝ. අවුරුද්දෙන් අවුරුද්ද 2500 වෙනකන් ගිහිල්ලා එයා උඩ මට්ටමකම ඉන්නවා. ඒක උඩ 2800 වෙනකන් තියෙන උඩම මට්ටම. ඊට ලිපිකරු ශ්‍රේණියේ ඉඳලා අලුතෙන් නිලධාරී ශ්‍රේණියට බඳවා ගන්න සේවකයෙක් පටන් ගන්නේ අඩු වැටුප් තලයකින්. 3000ක් තියෙනවා නම් එයාගේ ගොඩක් වෙලාවට පල්ලෙහාට ගිහලා 2500 2400 වගේ තැනකින් පටන් ගන්නවා. ඒතර ඒ වෙනකොට ඊට පල්ලෙහා ශ්‍රේණියේ ඉන්න ලිපිකරුවට හම්බ වෙනවා අර සේවකයට වඩා වැඩි වැටුපක්. මොකද එයා එක්ස්පීරියන්ස් එකෙන් උඩට ගිහිල්ලා තියෙන නිසා. ඒ එහෙම වුණාම එයාට අතෘප්තියක් නැති වෙනවා. අර නිලධාරිය අලුතෙන් ආවත් Taman ඊට වඩා වැඩි වැටුපක් ලබා ගන්නවා කියන එක. එයාට යම් අවස්ථාවක් ලැබුණොත් එහෙම විභාගයේ සමත් වෙලා නිලධාරී ශ්‍රේණියට යන්න එයා 2800 නම් ඉන්නේ එයාව ප්ලේස් කරන්නේ 2800ට වඩා වැඩි තලයක ඊළඟ තනතුරේ පල්ලෙහාට දාන්න. මොකද පල්ලෙහාට දැම්මොත් එහෙම වෙන්නේ මොකද්ද? එයාට ඩිමෝෂන් එකක් නේ. මොකද එයාට ඊට වඩා අඩු වැටුපක් ලැබෙන්නේ.
එයාව 2800ට වඩා උඩ මේ එකක තමයි ප්ලේස් කරන්නේ. මට 3000 වෙන්න පුළුවන්. ඒතර එයා උසස් වීමක් අරගෙන නිලධාරී ශ්‍රේණියට ගියත් අලුතෙන් නිලධාරී සේවකයන්ට වඩා වැඩි වැටුපක් ලබනවා. එතකොට එයා තෘප්තිමත් නේද? ප්‍රොමෝෂන් එකෙන් තෘප්තිමත් භාවයක් ඇති කරන්න. එයාව දැම්මොත් එම අඩු අර අලුතෙන් ආපු නිලධාරියෙක්ට වඩා අඩු වැටුප් තලයකට එයා තෘප්තිමත් වෙන්නේ නැහැ. මොකද එයාට ප්‍රොමෝෂන් එක හම්බුණයි කියලා වැටුපේ වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ ප්‍රමාණාත්මකව. එහෙනම් සේවකයා තෘප්තිමත් වෙන්නේ නැහැ. මම මේක මේ සකස් කරලම ලබන සතියේ කතා කරන්න දැන් මට ඒකට වෙලාවක් නැහැ. මේ ඒකට පොඩ්ඩක් වේලස්සෙන් සූදානම් වෙන්න බැරි නම් මේක සකස් කරන නිසා වැටුප් තල මේ විදිහට සකස් කරන්න ඕන. ඕන අවශ්‍ය නැහැ ගන්න y අක්ෂයේ තියෙනවා y වැටුප්. හරි. ඒතකොට 1000 කෙලින් තියෙනවා කවුද මෙයා අපේ පියන 2000 කෙලින් ඉන්නවා ලිපිකරුවෝ. ඒතකොට x අක්ෂයේ ඉන්නේ 2000 කෙලින් යටට ඉන්නේ ලිපිකරුවෝ. 3000 කෙලින් යට ඉන්නේ නිලධාරී. 4000 කෙලින් යට ඉන්නේ x. ඒතර y අක්ෂයේ දිගේ උඩට පල්ලෙහාට පෙට්ටියක් ඇඳ ගන්න පුළුවන් 2000 අපි හිතමු 1000 කියලා කවුද අපේ පියන්ට. ඒතර 1000 ඉඳන් උඩට ගිහිල්ලා 2500 වගේ වෙනකන් උනත් ඇඳ ගන්න පුළුවන්. ඒතර පල්ලෙහාට තවත් ගන්න. ඒතර ඒ අතර මැද්දේ අපි හිතමු 1000 වටේ අපි ඇඳා 500 ඉඳන් 1500ට පෙට්ටිය. ඒක මැද්දේ අපිට බෙදන්න පුළුවන් තීරු වලට උපේවත් 500 550 600 650 700 750 ඔය විදිහට බෙදන්න පුළුවන් 1500 වෙනකම්ම sorry 1500 1700 වෙනකම්ම තල හදන්න පුළුවන් එකම පෙට්ටිය ඇතුළේ. ඒව තමයි අර පුද්ගලයා අවුරුද්දෙන් අවුරුද්ද ඒ ශ්‍රේණියේම හිටියොත් ලබා ගන්නා වර්ධක වැටුප් වර්ධක. එහෙනම් එයාගේ කාර්යඵල සාධනය අනුව මේ අවුරුද්දට වඩා වැඩි වැටුපක් එකම ශ්‍රේණිය හිටියත් ලබා ගන්න පුළුවන්. මොකද හේතුව එයාට වැටුප් වර්ධකයක් ලැබෙනවා. අන්න ඒ වැටුප් වර්ධක අනුව එකම වැටුප පෙට්ටි මේ එකම තලය ඇතුලේ 10කට 12කට බෙදලා තියෙනවා. ඕගොල්ලන්ට තනතුරක් ලබා දෙනවා. ඒ තනතුරේ වැටුප් වර්ධක කීයක් තියෙනවද කියලා නේ. උඩ බේසික් එකට දාලා තිනවා යට තියෙනවා ඉන්ක්‍රිමන්ට්ස් කොච්චර දෙනවද කියලා. ඒ ඉන්ක්‍රිමන්ට්ස් කියන්නේ යම් සේවකයේ මොනවත් සුදුසුකම සපුරා ගත්තේ නැත්නම්. ඒතර සමහර ආයතන තියෙනවා ඒ අවුරුදු ගාන සම්පූර්ණයෙන් පස්සේ ඔටෝමැටිකලි ඊළඟ ග්‍රේඩ් එකට යනවා. සමහර ආයතනවල තියෙනවා ඔටෝමැටිකලි යන්නේ නැහැ. ඒ සේවකයා විසින් යම්කිසි විභාගයක් අභ්‍යන්තර විභාගයක් සමත් වෙන්න ඕන ඒ තනතුර වලට යන්න. ඒ ආයතන අනුව ඒවා වෙනස් වෙනවා. ඕක තමයි වැටුප් ව්‍යුහය සකස් කිරීමේ ක්‍රමවේදය. මම හිතන්නේ පැහැදිලි ඇති. මම තව ටිකක් පැහැදිලි කරන්නම්. අර අවසානයේදී කතා කරපු ග්‍රාෆ් එක අරගෙන. ඒකට ඒ වැටුප් ව්‍යුහයේ ග්‍රාෆ් එකේ තියෙන වැටුප් සමීක්ෂණය හොයාගත්තයින් පස්සේ ඒ ශ්‍රේණිවල මධ්‍ය වැටුප ඒක ග්‍රාෆ් එකකට දානවා. ඒ ග්‍රාෆ් එකේ y අක්ෂයේ තියෙන මුදල හරි බිඳුවේ ඉඳන් 4000 වෙනකන් තියෙනවා. දකුණු x අක්ෂයේ තියෙන්නේ තනතුරු ටික. ඉස්සලම ඉන්නේ කාකාස ඊළඟට ලිපිකරු ඊළඟට නිලධාරී ඊළඟට කළමනාකරු. x අක්ෂයේ ටික දාගත්තෙන් පස්සේ අර වැටුප මේ y අක්ෂය x අක්ෂය කම්පේර් කරලා ලකුණු කරගන්න පුළුවන්. හරි ඒක සකස් කරගන්න. ඊළඟට අපි බලමු වැටුප් ගෙවීමේ ක්‍රම කාලය මත පදනම්ව ඉටු කළ ප්‍රමාණය. මේක අහලා තියෙනවා ප්‍රශ්න වලට. කාලය මත ගොඩක් වෙලාවට වෘත්තීය සමිතිය සාකච්ඡා කරලා කරන දේවල්. ඒතකොට මුල්‍ය ශේෂ්ත්‍රයේ ගොඩක් තියෙන කාලය මත තමයි. මාසිකව වැටුප් ගෙවන්නේ. එතනදී සේවකයා විසින් ඉටු කරන පර්ෆෝමන්ස් ප්‍රමාණය ගැන අවබෝධයක් නැහැ. කාර්යඵල සාධනය සැලකිල්ලට ගන්නේ නැහැ. එයා වැඩ කරත් නැතත් ඒ මාසය තුල ඒ අදාළ දින ගණන ඇවිල්ලා තියෙනවා නම් මේ මාඩු වලට අමතරව ඔහුට වැටුප ලැබෙනවා. ඒතකොට කාර්යඵල සාධනය මත සැලකීමක් වෙන්නේ නැහැ කාලය මත ගෙවීමේදී. ඒක ආයතනයට එක පැත්තකින් පාඩුයි සේවකයට වාසියි. ඉටුකල ප්‍රමාණයට ගෙවනවා. එතකොට එයාගේ පර්ෆෝමන්ස් ලෙවල් එකට ගෙවනවා. කාර්යඵල සාධනය මත ගෙවනවා.
හරි. ඒකට ගොඩක් වෙලාවට වෘත්තීය සමිති හා සේවකයා කැමති වෙන්නේ නැහැ. මොකද සේවකයා උත්සාහ කරන්නේ performance වලට වඩා එයා යම්කිසි කාලයක් ගත කරායින් පස්සේ වැටුපක් ලබා ගන්න. performance වලට ගෙවනවා නම් හොඳ performance appraisal ක්‍රියාවලිය ඇති වෙනවා. ඒක තමයි ගොඩක් කරලා ගැටලුව තියෙන්නේ. හරි performance appraisal procedure එකක් නැති නිසා සේවකයෝ කැමති නැහැ ඒ මත ගෙවන්න. දැන් ඔයගොල්ලන්ට මතක ඇති අර වතු සේවක ප්‍රශ්නේදී වතු කම්කරුවෝ වතු හිමියෝ යෝජනා කරේ මූලිකවම යම් ගාණක් ගෙවන්න ඊට වඩා වැඩි වෙන ප්‍රමාණය රුපියල් 1000ට වඩා වැඩි වෙන්න ඒගොල්ලෝ දල කඩන දලු ප්‍රමාණය අනුව ගෙවන්න. ඒක දලු කිලෝ එකකට යම් ගාණක් විදියට ආවෙන් පස්සේ ඒ ප්‍රමාණය ගෙවනකොට අර රුපියල් 1000 කියන සීමාව පනිනවා. අනිත් පැත්තෙන් ආයතනයේට එහෙම නැත්නම් වත්තට සේවකයා ලබා දෙන කාර්යබල ප්‍රමාණය වැඩි වෙනවා. කඩන දල ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම තමයි මෙතන. සේවකයාට යම්කිසි නිශ්චිත ගාණක් ගෙවනවා. ඊළඟට කාර්යඵල වැඩි වෙනකොට ඒකට අමතරව ආයතනයේ සිට ගෙවනවා. ඒතර කාර්යඵල මත ගෙවන්න නම් කාර්යඵල ඇගීමේ ක්‍රමවේදය යහපත්ව තියෙනවා. ඒවා නැති නිසා ගැටලු තියෙනවා. මෙතන තියෙනවා විස්තරය බලා ගන්න පුළුවන්. කාලය මත ගෙවීම එක් මට්ටමක් දක්වා සේවකයන් අභිප්‍රේරණය කරයි. එතනින් පස්සේ සේවකයාගේ කාර්යඵල ඉහළ නැංවීමට නම් පෞද්ගලික කාර්ය මත ප්‍රතිලාභ ලබා දෙන්න ඕන. ඒ කියන්නේ ඊට පස්සේ සේවකයන්ගේ ගන්නවා සේවකයා වැඩ කරන ප්‍රමාණයට ගෙවන්න ඕන. ඕනෑම සේවකයෙක් හොඳ සේවකයෙක් නරක සේවකයෙක් ඇවරේජ් සේවකයෙක් කාලය මත ගෙවද්දී උන්ට ලැබෙන ප්‍රමාණය සමානයි. එතකොට හොඳින් වැඩ කරන සේවකයාව අභිප්‍රේරණය කරන්න නම් අනිවාර්යයෙන්ම ඊට පස්සේ ඔහු ඉටු කරන ප්‍රමාණයට ගෙවන්න ඕන. ඒතර ඒකේ කම්බිනේෂන් එකක් වෙන්න ඕන සේවකයට දෙන්නට වාසි වෙනවා. ඒවට යූනියන් එකද වෙනවා නම් තමයි කරන්න පුළුවන් ඉන්නේ. ගොඩක් වෙලාට වෘත්තීය සමිති මේකට එච්චර කැමැත්තක් නැහැ. වැටුප් විභාගයේ අඩංගු යුතු කරුණු. රැකියාව වර්ග කරන්න ඕන වැටුප් තල අපි ඉස්සෙල්ලා කතා කරපු ඒවානේ. වැටුප් තල ඉහළ සහ පහළ අගයක් සහිත වැටුප් පරිමාණ. අන්න තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. එකම වැටුප් තලයක ඉහළ පහළ මධ්‍ය. දැන් අපි ඉස්සෙල්ලා සකස් කරගත්තේ මධ්‍ය වැටුප් පරිමාව. රුපියල් 1000, 2000, 3000, 4000 කියලා. ඒතර ඉහළ තලය කියන්නේ 1000 වැටුප් තලයේ ඉහළ තලය කියන්නේ සමහරට 1500 වෙන්න පුළුවන්. අවම තලය වෙන්නේ 500 වෙන්න පුළුවන්. ඒතර ඉස්සෙල්ලාම නවක කාර්යාල කාර්ය සහායකයෙක් බඳවා ගන්නවා නම් 500 වැටුප් තලය අඩුම තලයට තමයි බඳවා ගන්න. ඒතර එයාට අවුරුද්දෙන් අවුරුද්ද එයාගේ කාර්යඵල සාධනය මත 501 රුපියල් 50 ගානේ නම් වැඩි වෙන්නේ අවුරුද්දකට ඊළඟ අවුරුද්දේ 550යි. ඊළඟ අවුරුද්දේ 600යි. ඔය විදිහට. ඒතර අපිට මේ මොනවාද ඉන්ක්‍රිමන්ට් එක වැටුප් වර්ධක බෙදා ගන්න ප්‍රමාණය අනුව දැන් 500 ඉඳන් 1500ට තියෙන්නේ 1000යිනේ. ඒ 1000 100ෙන් බෙදුවොත් එහෙම 10යි. ඒ කියන්නේ අවුරුදු 10ක් ඉන්න ඕන. ඒ 1000 50ෙන් බෙදුවොත් එහෙම අවුරුදු 20යි. එතකොට එයාට අවුරුදු 20ක්ම කාර්යාල මේ සහායක ශ්‍රේණියේ ඉන්න වෙනවා. ඊළඟ තලයට ඔටෝමැටිකලි යන්න නම්. එතකොට 10ක් තිබුණොත් එහෙම 100 ගානේ දාලා 500 ඉඳන් 1500 අතර එයාට 10ක් පව වෙනකොටම ඊළඟ තලයට යන්න පුළුවන්. එතකොට මේ ආයතනය තමන්ගේ සේවක අවශ්‍යතාව අනුව ඒ සේවකයන් ඒ තනතුරු වල ඉන්න ඕන කාලය තීරණය කරනවා. හැබැයි අපි අතරමැද්දේදී දැම්මොත් එහෙම කාර්යාල කාර්ය සහාය සේවකයාට එයා මොනවා හරි වෘත්තීය සුදුසුකමක් සම්පූර්ණ කරගත්තාම එයාට අවුරුදු 10න් නෙමෙයි අවුරුදු 5න් පුළුවන් විභාගයක් ලියලා ලිපිකරු තනතුරට යන්න. ඒ අවස්ථාව දෙන්න ඕන. හරි. වැටුප් පරිමාවන් පළලකින් යුක්ත විය යුතුයි. පළල කියන්නේ අර උඩ පල්ලෙහා තියෙන එක. මොකද ඒක ඕවර්ලැප් වෙන්න ඕන ඊළඟ එකත් එක. දැන් 1000 1500 කියන එක ඊළඟ තලයේ මධ්‍ය ලක්ෂ්‍ය 2000යි. ඒතකොට 2000 කියන එක 1500ට අරන් හරියන්නේ නැහැ. ඕවර්ලැප් වෙන්නේ නැහැ. එහෙනම් ඒක 1000 කියන පල්ලෙහා මට්ටමට. හරි. ඒතර අරකට මේ අඩු පැත්ත එකත් 1500ට අරන් හරියන්නේ නැහැ. එයා යන්නත් උනේ 1800ට විතර. එහෙම වුණාම තමයි ඕවර්ලැප් වෙන්නේ. එකිනෙකට ඕවර්ලැප් වෙන වැටුප් ව්‍යුහ සකස් වෙන්නේ.
වැටුප් පරිමාණ දෙකක් මධ්‍ය ලක්ෂ්‍ය අතර දැන් මම කිව්වේ එකක මධ්‍ය ලක්ෂ්‍ය 1000යි ඊළඟ මධ්‍ය ලක්ෂ්‍ය 2000යි. ඒතර මේ දෙක අතර හොඳ පරතරයක් තියෙනවා. මොකද එහෙම පරතරයක් තිබ්බාම සේවකයා උසස් වීමක් ලද විට ඊළඟ වැටුප් පරිමාණ ලබා දෙන විට පෙර වැටුපට වඩා වැඩි වැටුපක් ලැබෙනවා. එහෙම නැත්නම් සේවකයාට උසස් වීමක් විදිහට එයා සලකන්නේ නැහැ. ඊට ආවෘත වේතන විවෘත වේතන මේ වගේ තියෙනවා. මේ ටික අපි තවදුරටත් අර වැටුප් තලය ගැන පොඩි සටහනකුත් ඇඳලා මම ලබන සතියේ සාකච්ඡා කරන්නම්. අපිට පුළුවන් අවස්ථාව තියෙනවා දැන් මම හිතන්නේ හෙට සාකච්ඡාවක් තියෙනවා IBSL එකත් එක්කලා මේ සැප්තැම්බර් මාසයත් ඔක්තෝබර් මාසයත් අපේ ලෙක්චර්ස් ටික ඉවර කරගන්න අවස්ථාව අපිට තියෙයි බොහෝ විට. එහෙම නැති වුණොත් තමයි අපිට අමතර පන්ති දාලා මේ ලෙක්චර් සීරීස් එක ඉවර කරගන්න වෙන්නේ. ඒ අතර මම ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්නම්. ඒ මොනවම ඔයගොල්ලන්ට පුළුවන් මේ විභාගයට ගැටලුවක් නැතුව මුහුණ දෙන්න. එහෙනම් අද මම මෙතනින් නවතිනවා. සියලු දෙනාටම සුබ දවසක්.